නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි, අද අපි මේ උදේවරුේ ඉගෙන ගන්නේ දීඝනිකායට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම සක්කපඤ්ඤ සූත්‍රය. සක්දෙවිඳු විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වදාළ දෙසුමක්. මොකක්ද එතකොට මේ දේශනාවේ නම? සක්කපඤ්ඤ සූත්‍රය. සක්ක කිව්වේ සක්‍ර දෙවියා, පඤ්ඤ කිව්වේ ප්‍රශ්නේ. සක්‍ර දෙවියාගේ ප්‍රශ්න ගැන පිළිතුරු වශයෙන් වදාළ දෙසුම. මේ දේශනය බුදුරජාණන් වහන්සේ වදාළේ රජගහනුවර අම්බසණ්ඩ කියන බ්‍රහ්මණ ගමේ උතුරු පැත්තේ වේදියක කියන පර්වතයේ තිබුණු ඉන්දසාල කියන ගුහාවේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ එතකොට ගුහාවක. මොකක්ද ඒකේ නම? ඉන්දසාල කියන ගුහාවේ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සක්‍ර දෙවියන්ට ඕනකමක් ඇති වුණා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඕන කියලා. ඉතින් එයා කල්පනා කළා, දැන් බුදුරජාණන් වහන්සේ කොහේද වැඩ ඉන්නේ? එතකොට ඒ සක්‍ර දෙවියෝ දැක්කා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ රජගහනුවර අම්බසණ්ඩ කියන බ්‍රහ්මණ ගමට උතුරු පැත්තේ තිබුණ වේදික කියන පර්වතයේ ඉන්දසාල කියන ගුහාවේ. ඉතින් මේ සක්‍ර දෙවියන් ඒ තව්තිසාවේ අනිත් දෙවිවරුන්ටත් කතා කරලා කිව්වා, අපි කාලෙකින් බුදුරජාණන් වහන්සේව දැක්කේ නෑ. අපි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට යමු. ඒ භාග්‍යවන්ත වූ අරහත් සම්බුදුරජාණන් වහන්සේව බැහැ දකිමු කියලා. ඉතින් සක්‍ර දෙවියෝ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෙක් හිටියා පංචසික කියලා. එයාටත් කතා කළා කිව්වා, මේ දරුව පංචසික අපි මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට යමු කියලා මේ දිව්‍ය පිරිස පිරිවරාගෙන පංචසික කියන දිව්‍ය පුත්‍රයාත් සමග ඒ තව්තිසා දිව්‍ය ලෝකෙන් අතුරුදහන් වෙලා ඒ බ්‍රහ්මණ ගමේ වේදික පර්වතයේ පහළ වුණා. දැන් මේකේ උපමාවක් තියෙනවා. ඒ පහළ වීම වෙන්නේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගාරින වේගෙන් දිගෑරි අතක් හකුලන ඉක්මනින්ම ඒ වගේ සුළු මොහොතකින් ඒ තව්තිසාවෙන් අතුරුදහන් වෙලා මේ වේදික පර්වතයේ පහළ වුණා. එතකොට මේ අම්බසණ්ඩ කියන බමුණු ගම ඒ පර්වතයත් මේ රාත්‍රී කාලේ විශාල එළියක් ඇති වුණා. ඇති වුණාට පස්සේ
ඒ එළිය ඇතුණේ අර දේවානුභාවයෙන් මිනිස්සු කියන්න ගත්තා අද මේ වේදීයක පර්වතය ගිනි ඇවිලිනවා වගේ එළියක්. මේ වේදීයක පර්වතය අතිශයින්ම බබලනවා. අද මේ අම්බසණ්ඩ කියන බමුණු ගම පුදුමාකාර ආලෝකයක් ඇති වෙලා තියෙනවා කියලා මේ බමුණු ගමේ මිනිස්සු එළියට ඇවිල්ලා බලලා මේ හොඳටම තැති ගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට යන්න සක්‍ර දෙවියන් තැති ගත්තා. එයා මේ පංචසික කියන අර ගාන්ධර්ව පුත්‍රයාට කියනවා මං හිතන්නේ මේ පංචසික කියන්න හේතුව මෙයා ජටා පහක් ඔළුවේ ජටා පහක් උඩට හිටින්න බඳිනවා. ඒ නිසා තමයි මෙයාට පංචසික කියන්නේ. ඉතින් මේ කියනවා මේ අපි වගේ අය තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වෙන්න පුළුවන් කමක් නැහැ. අමාරුයි. ඒ මොකද මේ තථාගතයන් වහන්සේලා හැමතිස්සෙම භාවනාවෙන් වැඩ සිටිනවා. භාවනාවේ ඇලී වාසය කරනවා. ඉතින් අපිට අමාරුයි. කියන ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ සමග යම්කිසි පැහැදින කතා බහක් කරන්න කියලා කියනවා. ඉතින් පින්වත්ත එසේය කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා මේ පංචසික ගාන්ධර්ව පුත්‍රයා බේලුව පණ්ඩු කියන වීණාවත් අරගෙන ගියා. ඉන්දසාල ගුහාවට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දුරත් නොවි ළඟත් නොවි උන්වහන්සේට ශබ්දයේ ඇසෙන මායිමේ ඉඳගෙන මෙයා මොකද කළේ? සින්දුවක් කිව්වා. කවුද මේ කිව්වේ? පංචසික. ඉතින් මෙයා මේ කියවපු සින්දුව මෙයා කලින් හදපු එකක්. කලින් අර දිව්‍යාංගනාවක් යාළු කරගන්න හදපු සින්දුවක්. එතකොට මෙයා මොකද කළේ? ඒක ගාථා ගී ධර්ම සඳහන් වෙන්නේ කොහොමද? ඉමාච ගාථා භාසි බුද්ධූපසංහිතා ධම්මූපසංහිතා සංඝූපසංහිතා අරහන්තූපසංහිතා කාමූපසංහිතා. බුදුරජාණන් වහන්සේ ගැනත් මේකේ කියවෙනවා. ධර්මයේ ගැනත් කියවෙනවා. සංඝයා ගැනත් කියවෙනවා. රහතුන් ගැනත් කියවෙනවා. කාමයේ ගැනත් කියවෙනවා. එතකොට මේ ගාථාවන් කියන්න හේතුව පංචසිකට ඕන වුණ අර සූර්ය වච්චසා කියන භද්‍ර සුන්දර වූ සූර්ය වච්චසා. වර්චස් කියලා කියන්නේ මේකේ තේරුම සූර්ය වච්චසා කියන හිරු බෙට්ටි සිංහලෙන් කියනවනම්. එතකොට මේ සූර්ය වච්චසා කියන්නේ මේ හිරු කිරණින් ආපු නිකන් ගුලියක් වගේ කියන්නේ. ඒ කියන්නේ ඉතරයා ලස්සනයි. මේ සූර්ය වච්චසා කියන දෙවංගන තිම්බරු කියන ගාන්ධර්ව රජුරුවන්ගේ දුව. ගාන්ධර්ව කිව්වන් පස්සේ ගාන්ධර්වන්ගේ ලෝකේ. ඉතින් මෙයා සාමාන්‍යයෙන් ඔය කාමයෙන් වසඟ වෙච්ච තරුණියකට කියන විදිහේ ගාථා තමයි මෙතන තියෙන්නේ. හැබැයි මේක කියන අතරේ මෙයා වග බලා ගන්නවා මොකද්ද? ඇයගේ හිත ගන්න බුදු ගුණත් ඔය ASCII කියනවා. ඇයගේ හිත ගන්න දහම් ගුණත් කියනවා. ඇයගේ හිත ගන්න සංඝ ගුණත් කියනවා. රහතුන්ගේ ගුණත් කියනවා. මෙයාගේ අදහසත් මේ ASCII දානවා. එතකොට දැන් මෙයාට වෙන දෙයක් පහද ගන්න කියන්න තේරෙන්නේ පංචසික. පංචසික මොකද කළේ? බුදුරජාණන් වහන්සේට ඇසෙන මායමේ ඉඳලා මේ ගාථාවල් කියන්න පටන් ගත්තා. ගාථාවල තියෙනවා මේ සූර්ය වච්චසාට ඇලුම් කරන ආකාරයත්. ඉතින් මෙයාගේ හිතේ තියෙන එක මේ දාඩිය වැగిරුණ අයට හුල්ලඟක් හමුනවා වගේ, පිපාසෙන් ඉන්න කෙනෙකුට පෑන් හම්බ වෙනවා වගේ, රහතුන් ධර්මයට ආස කරනවා වගේ තමයි මං ඔබට ආසා. දැන් මෙයා මේ වගේ කී යනවා. ඊළඟට කියනවා මේ ලෙඩ වෙච්ච කෙනෙකුට බෙහෙතක් වගේ, බඩගින්නේ එක්කෙනෙකුට භෝජනයක් වගේ මමත් තනි පිපාසින් ඉන්නේ, මගේ මේ කාම පිපාසෙ නිවාපන් කියනවා. මේ සූර්ය වච්චසාට කියන්නේ. ඊළඟට කියනවා මට නුඹව අතහැර ගන්න බෑ, බිලි කොක්කට අහුවෙච්ච මාළුවා වගේ මං කියලා ওই විස්තර රාශියක් කියනවා. ඉතින් ඔය වගේ කරුණු කියලා ඊට පස්සේ ඔය අතරේ ඉතින් බුදුවරුන්ගේ ගුණ කියනවා, රහතුන්ගේ ගුණ කියනවා. ඊට පස්සේ මේ ඔය විදිහට කිව්වට පස්සේ යාට තේරෙන ටික නියා කියන්නේ. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේගේ බලන්න කොයිතරම් කරුණාවක්ද කියලා පංචසිකට කියනවා. පංචසික හරියගේ ඉන්නේ. ඔබේ ඔය
ගීතයයි ওই වීණාවේ තත්සරයි ගැළපිලා යනවානේ. වීණාවේ තත්සරයි ගීතේ ගැළපෙනවා, ගීතේ තත්සරයි ගැළපෙනවා. කවද්ද ඔයා ඕවා රචනා කළේ? ඉතින් කියන ස්වාමීනි මම මේක රචනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ওই අජපාල නුගරුක මුලින් වැඩ ඉන්න කාලේ. සම්බුද්ධත්වයට පත් වෙලා එච්චර කාලයක් නැහැ. ඉතින් මට ඕන වුණා මේ සූර්ය වච්චසා ගාන්ධාර දීනියත් එක්ක යාළු වෙන්න. හැබැයි ඈ යාළු වෙලා හිටි වෙන කෙනෙක් එක්ක. මට මේ ඈ ලබා ගන්න තමයි කියනවා මම මේ ගාථා ටික රචනා කළේ. ඉතින් කියනවා රචනා කළා ඉවරන පස්සේ ස්වාමීනි ඈ පැහැදුනා කියනවා. පැහැදිලා මෙහෙම කිව්වා කියනවා. අනේ පින්වත මුදුකාණනි මං මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා නැහැ. කවුද මේ කියන්නේ? සූර්ය වච්චසා. ඒ නිසා මං ඔය කතාවල් ඔය සුදම්මා දිව්‍ය සභාවේ ඔය කතාවල් මං අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ගැන කතාව නෙව්වා. මට හරි ආස හිතුණා. ඉතින් ඔබ දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ කිව්වා මං හරි ආසයි. එහෙනම් අද ඔබත් සමග මගේ එක්වීම වෙනවා කියලා ඔන්න එයා අවසර දුන්නා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මෙහෙම එදා ඒ සූර්ය වච්චසා ගාන්ධර්ව දිව්‍ය කන්‍යාවත් එක්ක මං හිටියා. ඊටන් පස්සේ අපි එහෙම සමාගමයක් උනේ නැහැ කියලා විස්තර කරනකොට සක්‍ර දෙවියන් පංචසිකට පණිවිඩයක් කෙව්වා. මොකද්ද පණිවිඩේ? පංචසිකට කියනවා මේ පංචසික දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ඇමතිවරුන් පරිජනක පිරිවර ජනයා සහිතව සක්‍ර දෙවියන් භාග්‍යවතුන් වහන්සේගේ පා වන්දනා කරනවා කියලා කියන්නේ. පංචසික බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කිව්වා ස්වාමීනි සක්‍ර දේවේන්ද්‍රයා ඇමතිවරු සහිතව පිරිවර දෙවිවරුන් සහිතව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් සිරසින් වඳිනවා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එවං සුඛී හෝතු පංචසික සක්ඛෝ දේවා නවින්දෝ සාමච්චෝ සපරිජනෝ සුඛකාමාහි දේවා මනුස්සාසුරානාගා ගන්ධබ්බා යේ චඤ්ඤී සම්ති පුතුකාය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ පංචසික ඇමතිවරු සහිත පිරිවර ජනයා සහිත සක්‍ර දෙවියන් සූපත් වේවා. සුඛකාමා මේ දෙවියන් මිනිසුන් අසුරයෝ නාගයෝ ගාන්ධර්වයෝ ආදී අනිකුත් සත්වයෝ ඉන්නවනම් ඒ සියලු දෙනාම සුඛකාමා. සුඛකාමා කියන්නේ සම්පතයි කැමති. එතකොට මොකද වුනේ? සක්‍ර දෙවියෝ ඉන්දසාල ගුහාව ඇතුළට පැමුණුණා. එතකොට මේ ඉන්දසාල ගුහාව කියලා කියන්නේ ස්වභාවයෙන් කරවල තැන. ඒතර අපිට පේන්නේ ගස්වැල් වලින් එක්ක වට වෙච්ච ටික කරවල ගුහාවක්, පිළිවෙලක් නැති ගුහාවක්. ඉතින් මේ ඉන්දසාල ගුහාව පොඩි එකක්. සක්‍ර දෙවියන් ගියාට පස්සේ දෙවියන්ගේ දිව්‍ය ආනුභාවයෙන් අර කඩතුළු ඔක්කොම කියලා සම වුණා. ගුහාව ඇතුලේ ඉඩ වැඩි වුණා ගොඩාක්. ඕන තරම් ඉන්න පුළුවන් වුණා. අන්ධකාරයේ අතුරුදහන් වෙලා හරි එළියක් ගුහාව ඇතුළට ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සක්‍රයාට කියනවා කෝසිය කියන වචනේ අමතලා කියනවා ආයුෂ්මත් කෝසියන් මේ පැමිණීම හරි පුදුමයිනේ. මොකද මේ ඔබට තියෙන මේ කටයුතු දිහා බැලුවාම මේ පැමිණීම මේ හරි පුදුම එකක් කියනවා. එතකොට මේකෙන් පේනවා මේ දෙවිවරු කියන්නේ වැඩ අධික පිරිසක්. එතකොට මේ සක්‍ර දෙවියන් කියන අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සෑහෙන කාලයක් ඉඳලා භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්නමයි හිතේ කොහෙද මේ වැඩ නිසා කිසි විවේකයක් ගන්න බැරි වුණා. කින භාග්‍යවතුන් වහන්සේ එක දවසක් මම භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න පැමුණුනේ සවැත් නුවර සලලාගාරක කියන කුටියට. එනකොට භාග්‍යවතුන් වහන්සේ භාවනාවකින් සමාධියට සමවැදිලා හිටියා. වෛශ්‍රවණ දෙව් මහ රජුරුවන්ගේ බුඤ්ජති කියලා පදපාරිචාරිකාවක් හිටියා. ඒ බුඤ්ජති කියන දිව්‍යාංගනාව භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරගෙන හිටියා. එතකොට මං මේ බුඤ්ජතිට කිව්වා නැගණිය භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට්ටට පස්සේ ඇමතිවරු පිරිවර ජනයා සහිත සක්‍ර දෙවියන් භාග්‍යවතුන් වහන්සේගේ පා සිරසින් වදිනවා කියලා කියන්න කියලා කිව්වහම මේ ඒ බුඤ්ජතිය කියනවා දේවේන්ද්‍රේනි මේ ධම්මනම් බුදුරජාණන් වහන්සේට මුකුත් කියන්න බෑ දකින්න පුළුවන් කෙනෙක් නෑ. භාග්‍යවතුන් වහන්සේ සමාධියකට සමවැදිලා ඉන්නේ. නැගිට්ටට පස්සේ මං කියන්නම් කියලා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණේ කිව්වද? කිව්වා මේ
හරි මේ සක්‍ර දෙවිය ඈ මට ඕක කිව්ව තමයි. මේ කවුද මේ කිව්වේ බුඤ්ජති. ඈ මට ඕක කිව්ව තමයි මේ නමුත් ඒ වෙලේ මේ ඔබ යන්න ලෑස්ති වෙනකොට ඔබේ වාහනේ රෝදේ කැරකෙන හඬ ඇහිලා මං සමාධියෙන් නැගිට්ටා කිව්වා. එතන අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේට මේ දිව්‍ය ශබ්ද ප්‍රകൃතියෙම ඇහෙනවා කියන එක මේකෙන් අපිට තේරෙන කතාවක්. ඊට පස්සේ සක්‍ර දෙවියන් උන්ද ලස්සන කතාවක් කියනවා. ස්වාමීනි මං තවතිසාය උපදින්න කලින් හිටපු දෙවිවරු අතර මෙන්න මෙහෙම කතාවක් ගියා. යදා තථාගතා ලෝකේ උප්පජ්ජಂತಿ අරහන්තෝ සම්මා සම්බුද්ධා දිබ්බා කායා පරිපූර්ණಂತಿ හායಂತಿ අසුරා කායාති. තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙනකොට දිව්‍ය ලෝකේ පිරිස වැඩි වෙනවා. දිව්‍ය ලෝකේ පිරිස වැඩි වෙන්න අර අපායේ උපදින පිරිස පිරිහීමක් තියෙනවා. මොකද දැන් අපිට හිතෙන්නේ මේ දිව්‍ය ලෝකේ පිරිස වැඩි වෙනවා කියන් පස්සේ මිනිස්සු ගැන විතරනේ. අය දිව්‍ය ලෝකෙන් චුත වෙන අය. ඒගොල්ලෝ තායමත් දිව්‍ය ලෝකෙම උපදිනවා. එතකොට මනුස්ස ලෝකෙන් ගොඩාක් අය දිව්‍ය ලෝකේ යනවා. දැන් තමයි දිව්‍ය ලෝකෙත් නැති මිනිසුන්ට. ඒ වර්තමානයේ අපිට අහන්න ලැබෙන්නේ ගොඩක් දුරට දිව්‍ය ලෝකේ යන්න නී අපිට බෑ කියනවා යන්න. ඇයි? සැප වැඩි. මේ ඉන්නකන් අනුන්ගේ සැපයට ඊර්ෂ්‍යා කර ඉන්නවා. Taman සැප විඳින්න කැමතිත් නෑ. අනුන් සැප විඳිනවාට කැමතිත් නෑ. ඉන්නකන් අනුන්ගේ යදුකුද බල අරුන්ට මෙහෙමයි කීකී ඉන්නකන් අනුන්ගේ සැපට ඊර්ෂ්‍යා කරනවා. තව කෙනෙක් සැපසේ ඉන්නවද එක්කත් ඊර්ෂ්‍යා කරනවා. Taman දිව්‍ය ලෝකයට යන්න හදනකොට දිව්‍ය ලෝකයට ගරහනවා. අන්තිමට කියනවා පින් කරගන්න බෑ දෙවියන්ට. දෙවියොත් නිකන් එතකොට අංග විකල පින් කරගන්න බෑ. දෙවිවරුන්ටත් මේ අර දැන් අපි හරියට පින් කරගන්න බැරි මිනිස් ලෝකයේ ඇස් කන්න ආසාදී ඉදුරන් හීන වෙච්ච අංග විකලයිට බෑ කියන්නේ. දෙවිවරුත් එහෙනම් අංග විකලයි. එතකොට බලන්න මිනිසුන් දිව්‍ය ලෝකයටත් ගරහා ඉන්නවා මිස අඩු ගානේ දිව්‍ය ලෝකෙත් නෑ වර්තමාන මිනිසුන්ට. දැන් මේකේ තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණාම දිව්‍ය ලෝකෙ පිරෙනවා කියනවා. එහෙනම් මිනිස්සු දිව්‍ය ලෝකෙ උපදිනවා. දැන් වෙලා තියෙන්නේ කොච්චර වාසනාවන්ත අඩියකටද මනුස්ස ලෝකෙ වැටිලා ඉන්නේ කියන එකට දිව්‍ය ලෝකෙත් අහිමි කරගෙන ඉන්නේ. අනේ එපායි කියනවා. නිකන් දිනවා වගේ එපායි කියනවා. සක්‍ර දෙවියෝ කියනවා ස්වාමීනි මම මේක ඇහුවනේ. නමුත් මගේ අස්පනා පිට මේක ඔප්පු වුණා කියනවා. මොකද්ද ඔය කතාව? මොකද්ද ඔප්පු වුණේ? ස්වාමීනි තථාගතයන් වහන්සේ යම් දවසක අරහත් සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ උපදිනවද? එතකොට දිව්‍ය ලෝකෙ පිරිස වැඩි වෙනවා කියන කරුණ මට අස්පනා පිට ඔප්පු වෙච්ච එකක් කියනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ පිරිස ගොඩාක් වැඩි වෙනවා. ඇයි ඒ? ඇයි මෙහි වඩනවනේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. මේ පුරුදු කරනවා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ පුරුදු කරනවා ආර්ය සත්‍ය අවබෝධය. එතකොට මේ අය මෙහි සිත පිහිටුවාගෙන ගුණධර්ම දියුණු කරන්නේ අර දේවතානුස්සති ආදී වඩමින්. එතකොට මාර්ගින්මත්ති කියලා දෙවියන් අතරේ උපදිනවා. ඉතින් දැන් ඕක මේ බුද්ධ දේශනාවලින් පැහැදිලි කරගන්න කම්ම අපිට මේක අහන්න ලැබිච්ච නැති එකක් නේද? අපට අහන්න ලැබුණේ දිව්‍ය ලෝකේ යන්න බෑ. පින් කරන්න බෑ. පින් හිඟන්න. අපි මේ පින් දුන්නොත් විතරක් ඒ පින් හිඟා කාලා ජීවත් වෙන අය. නමුත් අපිට හොඳට පැහැදිලි දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට මේ අපේ පිනක් ඕන නෑ. මොකද හේතුව පිනකින් තමයි ආයේ දිව්‍ය ලෝකේ ඉපදුනේ. පිනක් නැතුව ඉපදිලා නෙවෙයි. දැන් ඔය පෙරේත ලෝකේ නම් අනිවාර්යයෙන්ම අපි මේ පින් දෙන්න ඕනේ. පින් දීලා තමයි ඒගොල්ලන්නේ යම් කිසි සුවපත් භාවයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. එහෙම නැත්තම් නෑ. දෙවිවරුන්ට එහෙම නෙමෙයි. දෙවිවරු සුවසේ ජීවත් වෙන පිරිසක්. මේ පින් වලින් අඩුපාඩු වෙලා මේ පින් නැතුව කේන්දෑරි වෙලා එහෙම නෑ. දැන් ඒකට හොඳ සාක්ෂියක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හෙළිදරව් කරනවා. මේ බලන්න දිව්‍ය ලෝකේ ගියාම යාට තියෙන වාසිය. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කපිලවස්තුවේ ගෝපිකා කියලා ශාක්‍ය දියණියක් හිටියා. ගෝපිකා කියලා දුප්පත් කෙනෙක් හිටියා ශාක්‍ය දියණියක්. හැබැයි මෙන්න මේ ලක්ෂණ තිබුණා. මොනවද මේ? බුද්දේ පසන්නා. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා හිටියා. ධම්මේ පසන්නා. ධර්මයේ ගැන පැහැදිලා හිටියා. සංඝේ පසන්නා. සංඝ රත්නය ගැන පැහැදිලා හිටියා. ඒත් ධර්මයේ කෙරේ පැහැදින්න ඕනි. ධර්මයේ කෙරේ පහදින්න නම් ධර්මයේ අවුලක් නැතුව විචිකිච්ඡා නැතුව අහන්න ලැබෙන්න ඕනි.
මම දැක්ක මේ පසුගිය බුදුසරණ පත්තරේ තියෙනවා පාරමී නැතුව නිවන් අවබෝධ කරන්න බෑ කියලා. මම දැනගෙන නම් ඉන්නේ ධර්මයේ තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නැතුව නිවන් අවබෝධ කරන්න බෑ කියලායි. එතකොට බලන්න කොච්චර වැරදි මතයක්ද මේ සමාජයට යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා දේශනා කළේ මොකද්ද? අය මේව අරිය වට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න ඕනේ. ඇයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය සත්‍යයක්? ඒකේ තියෙන කෘත්‍ය තමයි භාවීතබ්බා. ඒක වැඩි යුතුයි. දැන් මීදු මහරහතන් වහන්සේ ඇවිල්ලා පිරිසට පාරමී මදි පාරමී පුරන්න ලෑස්ති වෙන්න කියලා දේශනා කළේ නෑ. මීදු මහරහතන් වහන්සේ ඇවිල්ලා දේශනා කළේ මොකද්ද? අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ ධර්ම අවබෝධ කළා. දැන් අපි ගත්තොත් මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ නැත්තම් ඉදන් දේවාම්පිස රජුරෝ හිටියා. අනුලාභිසව හිටියා. අරිට්ඨ කුමාරයා හිටියා. මේ ඔක්කොම දහස් ගණන් සෙනග හිටියා. එක්කෙනෙක්වත් මගපල ලබයිද? මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියේ නැත්. දැන් සමහරට කෙනෙකුට හිතන්න පුළුවන් එතකොට එහෙනම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියය බිහි වෙන්නේ දඹදිව විතරයි කියලා. රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරයේදී යම් ප්‍රදේශයකට වැඩම කළාද ඒ ප්‍රදේශ වලින් මාර්ගඵලලාභින් බිහි වුණා. එතකොට අපිට පේනවා එහෙනම් මේ මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ නැත්තම් නිවන් අවබෝධ කරන්න පුළුවන්කම තියෙන ඒ සියලු දෙනා නිවන් අවබෝධ කරලා නෙමෙයි එහෙනම් මැරෙන්නේ. ධර්ම මාත්‍රයක් නැතුව අසෘතවත් පුතඥයන් හැටියටමයි මැරෙන්න උරුම වෙලා තිබුණේ. ඉතින් මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ආර්ය ධර්මයේ කියා දීපු නිසා රහතන් වහන්සේලා බිහි වුණා, අනාගාමී උතුමන් බිහි වුණා, සකදාගාමී උතුමන් බිහි වුණා, සෝවාන් බිහි වුණා. එවනම් පේනවා ඕනෑම කාලයක සමාජය තුල ධර්ම අවබෝධ කරන්න පුළුවන් වාසනා මහිමේති අය සිටින්න පුළුවන්. නමුත් ධර්ම කතාව නැති තාක්කල් අවබෝධ වෙන්නේ නැහැ, බිහි වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම ගැන තමයි පැහැදිලා සිටින්න ඕනේ. එතකොට විචිකිච්ඡාවක් හටගන්නේ නැහැ. වර්තමාන වෙලා තියෙන අර බුද්ධ දේශනාවට නෙමෙයි ගොඩක් අය තන දෙන්නේ. තන දෙන්නේ එක එක්කිනාගේ පුද්ගලික මතිමතාන්තර වලට තන දීලා සමහර විට ඒ මතිමතාන්තර වලට තන දෙන්නේ අනිත් එක්කිනාටත් මඩ ගහන්න හිතාගෙනයි. එක්ක තමන්ගේ මතය කියාගෙන යනවා අනුන්ට මඩ ගහන්න බලාගෙන. එතකොට කවදාවත් මේ මිනිසුන්ට පිරිසිදු ධර්මය නම් ලැබෙන්නේ නැහැ. ඇයි බලාපොරොත්තු කිලුට වෙච්ච එකක් නේ. මේ කියන්නේ පවිතු චේතනාවකින්, පවිතු අදහසකින් අභිධර්ම ක්‍රමයට කියනව නම් දෝමනස සහගත, දිට්ඨිගත, සම්පයුක්ත හිතකින් තමයි ඒක කරන්න තියෙන්නේ. එතකොට මේකෙන් පිරිහුණු දෙයකින්ම තමයි ඒක වෙන්නේ. එතකොට ධර්මයේ කෙරෙහි පහදින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් මේ ගෝපිකාට තිබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීමක් තිබුණා. ආර්ය සංඝයා කෙරෙහි පැහැදීමක් තිබුණා. සීලේසු පරිපූර්ණකාරිණී. සීලේ සම්පූර්ණ කරමින් සිටිය කෙනෙක්. තව එකක් කළා තියෙනවා. සායිත්‍තිත්තං විරාජිත්වා පුරිසත්තං භාවෙත්වා. අය මේ ස්ත්‍රී භාවය හිතෙන් බැහැර කළා. අන්න බලන්න මේ කරපු දෙයක්. සමහරු කියනවා එහෙම ස්ත්‍රියක් වෙන්න බෑ. ස්ත්‍රියක් වෙන්න නම් කවුද විවරණ දෙන්න ඕනේ? ස්වාමියා විවරණ දෙන්න ඕනෙලු. එහෙම එකක් නෑ. දැන් මේ කියන්නේ හොඳට ඇය ස්ත්‍රී භාවයේ හිතෙන් බැහැර කළා. බැහැර කළා පුරුෂ භාවයේ වැඩුවා. දැන් සීලයක් දිනු කරන එකට පෞරුෂයේ වර්ධනය වෙනවාමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? කායස්ස වේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උප්පන්නා. ඔන්න කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයේ උපන්නා. කොයිද උපන්නේ? දේවානං තාවතින්සානං සහබ්බතං අම්හාකම් පුත්තත්තං අජ්ජූපගත. තවතිසා දිවි ලෝකේ දෙවියන් අතර අපගේ පුත්‍ර ස්ථානයේ තමයි පහළ වුණේ කියන්නේ. එතකොට දැන් මේ ගෝපිකා මෙහෙම මැරෙනකොට තවතිසා දිව්‍ය ලෝකේ සක්‍ර දෙවියන්ගේ පුතෙක් වශයෙන් තමයි ඉපදුනේ. ඕපපාතිකව ඉපදුනේ. ඊට පස්සේ කවුරු අතරත් ජනප්‍රිය වුණේ ගෝපක දිව්‍ය පුත්‍රයා කියලා. ඉතින් දවසක් මොකද වුනේ? කියන ස්වාමීනි වෙනත් භික්ෂුන් වහන්සේලා 3 නමක් භාග්‍යතුන් වහන්සේ ළඟ බඹසර හැසිරීලා හීන වූ ගන්ධබ්බ කායන් උප්පන්නා. ගාන්ධර්ව කාය කියන්නේ නැටුන් නටන. දැන් දැක්කන ගන්ධ පංචසික බේලුව පණ්ඩ වීණාව අරගෙන සින්දු කියන්නේ උපන්නා. දැන් ඉතින් මේගොල්ල වීණාවල් කරේ ගහගෙන යනවා ඇති දෙවිවරුන්ට උපස්ථාන කරන්න. දැන් අර මනුස්ස ලෝකෙදි කවුද? නෑ ගෝපිකා දිව්‍ය පුත්‍රයෙක් වුණා. දැන් මනුස්ස ලෝකෙ භික්ෂුන් වහන්සේලා 3 නමක් තවතිසාවේ උපන්න ගන්ධර්ව කාය. ඒක හීන කායක් ඇට සලකන්නේ.
ගාන්ධර්ව දිව්‍ය ලෝකෙ උපන්නා. දැන් ඉතින් මේගොල්ලෝ එන උපස්ථාන කරන්න යනවා. උපස්ථාන කරන්න කියන්නේ අනිත් දෙවිවරුන්ව සතුටු කරන්න දැන් මේගොල්ලෝ වීණාවල් කරේ කියාගෙන යනවා. ගිහිල්ලා මේ කාවද මේ සතුටු කරන්න යන්නේ අර ගෝපක දිව්‍ය පුත්‍රයාව. ගියාම අඳුනගත්ත අනේ මේ මං උපස්ථාන කරපු ස්වාමින් වහන්සේලා නේද? ඉතින් අහනවා කුතෝ මුඛානාම තුම්මේ මාරිසා තස්ස භගවතු ධම්මං අසුත්තා. ඔබතුමන්ලා කොයි පැත්ත බලාගෙනද මේ බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවේ? ආන්හි නාම ඉච්ඡිකා සමන මම මේ ගෑණියෙක් වෙලත්. ඔව් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා, ධර්මයේ කෙරෙහි පැහැදිලා, සංඝයා කෙරෙහි පැහැදිලා, සීල් පුරාගෙන මං ස්ත්‍රී භාවයේ හිතින් ප්‍රතික්ෂේප කළා. පුරුෂ භාවයේ දියුණු කළා. මම මේ දිව්‍ය පුත්‍රයෙක් වෙලා මං උපන්නා. එතකොට මොකද වුනේ? අර ස්වාමින් වහන්සේලා ගාන්ධර්ව දෙවිවරුනේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අතීත මනුස්ස ජීවිතේ මතක් වුණා. මතක් වෙලා කල්පනා කළා. ඇත්තනින් මේ අපි දැන් මේ දැනගත්තා. මෙතුමා අඳුනගත්ත දැන් දියුරු. අපිට මේ උනේ මහා නොලැබිය යුතු දෙයක් අපිට මේ ලැබුණේ. අපිට මහා විපතක් වුණේ. දැන් අර මේ දැන් ගෝපක දිව්‍ය පුත්‍රයා කියනවා නෑ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟ තමුන්නාන්සේලා මහාන වෙලා ඉඳගෙන භ්‍රමචාරී ජීවිතයේ ගෙවලත් මේ හීන ලාමක ජීවිතේ උපන්න අපි මේ දැක්ක යුතු දෙයක් නෙමෙයි මේ දකින්න ලැබුණේ. මෙච්චර වටිනා ධර්මයක් තියෙද්දි මොකද්ද මේ කරගත්තේ? මේ තමුන්නාන්සේලා දැකෙන ලැබීම නම් අපි මේ දැක්ක යුතු දෙයක් නෙවෙයි කියලා චෝදනා කළා. චෝදනා කළාම අරගොල්ලන්ට සිහිය උපන්නා. බලන්න දිව්‍ය ලෝකයේ ඉපදිච්ච කී වාසිය. සිහිය ඉපදිලා මොකද කරන්නේ? දෙනමක් එවලම සමාධිය වඩනවා. කොමාත ඇල්ල දාලා. එවලම සමාධිය වඩලා බ්‍රහ්ම පුරෝහිත කියන බඹලව උපදින්න සිහිය පිටුවාගෙන එතනින්ම චුත වෙලා බඹලව උපන්නා. දැන් බලන්නේ දිව්‍ය ලෝකෙ හිටපෙකී වාසිය. ඒකෝපන දේවෝ කාමේ අජ්ජාවසී. ඒ වුණාට එක්කෙනෙක් කාමයේ බැසගත්තා. ඉතින් ඊට පස්සේ ගාථා වලින් මේ උපාසිකාව කියන ගාථා ටික සක්‍ර දෙවියෝ එහෙමම බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා. ඉතින් මේ උපාසිකාව කියනවා මේ උපාසිකා චක්කුමතු වහෝසින් නාමම්පි මයිහං අහු ගෝපිකාති බුද්ධේච ධම්මේච අභිප්පසන්නා සංගංචු පට්ඨා සිං පසන්න චිත්තා කියන මං උපාසිකාවක් වෙලා හිටියා ගෞතම බුදුරජාණන් වහන්සේගේ. මම හරි පැහැදිලා හිටියා බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝෝපස්ථානෙට. දැන් බලන්න මේ ධර්මයේ ආනිසංස මම දැන් දිව්‍ය පුත්‍රයෙක් වෙලා උපදිලා ඉන්නවා. දැන් සියලු දෙනාම දන්නවා මම මහානුභාව සම්පන්න කෙනෙක් බවට පත් වුණා. මනුස්ස ලෝකේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා වගේ ඉන්නකොට මම දානමාන වලින් අපෝපස්ථාන කළා. දම්පැන් පූජා කළා. නමුත් ඉතින් තමුන්නාන්සේලා කොයි පැත්ත බලාගෙනද මේ ධර්මයේ ඇහුවේ? මෙච්චර වටිනා ධර්මයක් තියෙද්දි මේ ආර්ය වූ ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරුණා නේද කියලා ඇහුවට පස්සේ අර දෙවිවරු කල්පනා කළා හන්ද බ්‍යායාම අපි දැන්වත් වීරිය කරමු. දැන්වත් මහන්සියමු. දැන්වත් මේ කියන මේකේ මානෝ මයම් පරපෙස්සා අවුම අපි මේ අනුන්ගේ දාසය වෙලා මේ අනුන්ව සතුටු කරන්න සින්දු කියන එක දැන්වත් අපි අත්හැරලා දාලා මේ ධර්මයේ හැසිරෙමු. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සීකරමු කියලා සීකරලා එතනින්ම චුත වෙලා කාම සංයෝජන බන්ධන දුරු කළා දාලා බලන්න එතනින් ඉඳලා කොච්චර ඉක්මනට එතකොට දිනුවක් ලැබලා තියෙනවද? මොහොතකින් දිනුවක් ලැබලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා මේ බැමි බිඳගෙන යන හස්ති රාජයෙක් වගේ ඒ සක්‍ර දෙවියන් ප්‍රදාන සියලු දිව්‍ය ලෝකවල දෙවිවරුන් ඉක්මවා ගිහිල්ලා මේ බඹලුව උපන්නා කියලා. එතකොට ගෝපික කියන දිව්‍ය පුත්‍රයා සක්‍ර දෙවියන්ට කියනවා මේ ඒ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ බලේ බලන්න උන්වහන්සේගේ ගුණ සිහි කළා තමයි මේක සිද්ධ වුනේ. ඒ නිසා අපි මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්මයි මේ පිහිට ලබා ගන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ සක්‍ර දෙවියා ගැන හිතෙනවා මෙහෙම දීඝරත්තං විසුද්ධෝකෝ අයං සක්කෝ. මේ සක්‍ර දෙවියන් බොහෝ කාලයක් විසුද්ධයි කියලා කියන සුගතියෙම ඉපදිලා තියෙනවා. බොහෝ කාලයක්. ඒ නිසා මේ මගෙන් යම් ප්‍රශ්නයක් අහනවා නම් ඒක අර්ථවත් දෙයක්මයි අහන්නේ. අනර්ථ දෙයක් නෙමෙයි. ඒ නිසා මම පිළිතුරු දුන්නොත් ඉක්මනටම මේ සක්‍ර දෙවියන් අවබෝධ කරගන්න දක්ෂයි. දැන් එතකොට බලන්න එතකොට අපිට පේනවා ප්‍රඥාව හොඳට දියුණු කරන්න පුළුවන් දියුණු වෙච්ච එක්කෙනෙක් තමයි මේ සක්‍ර දෙවිය කියලා කියන්නේ. යම් කිසි දෙයක් තියෙනවා ඉක්මනට අවබෝධ කරන්න
දක්ෂ එක්කෙනෙක්. ඔන්න සක්‍ර දෙවියන් බුදුරජාණන් වහන්සේගෙන් පළවෙනි ප්‍රශ්නේ අහනවා. මොකද්ද ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නේ අහනවා නිදුකානන් වහන්සේ මේ දෙවියෝ මිනිස්සු අසුරයෝ නාගයෝ ගන්ධර්වයෝ අනිකුත් සත්වයන් ඒගොල්ලෝ කතා වෙනවා අපි වෛර නැතුව ඉම්මු. දඬමුගුරු ගන්න නැතුව ඉම්මු. තරහ නැතුව ඉම්මු. ඊළඟට මේ හතුරු වෙලා නැතුව ඉම්මු කියලා මේගොල්ලෝ කතා වෙනවා. මොකද්ද මේ කතා වෙන්නේ? සාමේ. සාමේ ඇති කරගන්න ඕනේ කියලා කතා වෙනවා දැන් වගේ. කියන මේ කතා වුණාට ඒගොල්ලෝ එකිනෙකාට වෛර කරනවා. එකිනෙකාට තරහ වෙනවා. හතුරු වගේ වාසය කරනවා. දඬමුගුරු ගන්නවා. හැබැයි කටින් නම් සාමේ. ඉතින් මේගොල්ලෝ මේ කටින් කතා වුණාට මේ සාමයේ සමගියේ සමාදානයේ ගැන ක්‍රියාවෙන් ඒක වෙන්නේ නැහැ කියනවා. ක්‍රියාවෙන් එහෙම නැහැ කියන ක්‍රියාවෙන් ඒගොල්ලෝ ඉන්නේ වෛර කරම දඬමුගුරු අරගෙන හතුරු වගේම බල බෙදි බෙදිමයි ඉන්නේ. මොකද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේකට හේතුව කාරණේ මොකද්ද? මොකද්ද මේකේ බන්ධනේ කිං සංයෝජන? මොන බන්ධනයන් නිසාද මේගොල්ලන්ට මෙහෙම වෙන්නේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා ඉස්සා මච්චරියේ සංයෝජනා කෝ දේවානමින්ද දේවේන්ද්‍රය. ඕක මේ මොකද්ද? මේ බැඳිලා ඉන්නවා ඊර්ෂියාවටත් මසුරුකමටත්. මොකෙන්ද මේක වෙන්නේ? ඊර්ෂියාවත් මසුරුකම නිසා කොච්චර සාමෙන් ඉන්නවා කිව්වත් ඉන්න බෑ කියනවා. කොච්චර වෛර නැතු ඉන්නවා කිව්වත් තරහ නැතු ඉන්නවා කිව්වත් ඉන්න බෑ කියනවා. මේ ඊර්ෂියාවත් මසුරුකමත් කියන දෙකට බැඳිලා ඉන්නකම්. බලන්න කොච්චර ඇත්තද කියලානේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා මේ මච්චරිය පහක් ගැන. සාමාන්‍ය මිනිසයාට ධර්ම අවබෝධ කරගන්න බැරි. ආවාස මච්චරිය, කුල මච්චරිය, ඊළඟට ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ආවාස මච්චරිය කියලා කියන්නේ ඉඩකඩම් වලට, ස්ථාන වලට තියෙන මසුරුකම. කුල මච්චරිය කියලා කියන්නේ තම තමන්ගේ පරම්පරාවල් වලට එහෙම නැත්නම් දායකයින්ට තියෙන මසුරුකම. වන්න මච්චරිය කියන්නේ වර්ණනාවන්ට තියෙන මසුරුකම. ලාභ මච්චරිය කියන්නේ යමක් තවත් කෙනෙකුට ලැබෙනවාට තියෙන මසුරුකම. මච්චරිය කියලා කියන්නේ ඒකට අකමැති. තවත් කෙනෙකුට යමක් ලැබෙනවාට අකමැති. ධම්ම මච්චරිය කියලා කියන්නේ තව කෙනෙක් ධර්මයේ ඉගෙන ගන්නවාට අකමැති. යමක් ඉගෙන ගන්නවාට අකමැති. ඒ සමහරු ඉන්නවා මේ තමන්ගේ ළමයා විතරක් ඉගෙන ගන්නවාට කැමති, අනුන්ගේ ළමයි ඉගෙන ගන්නවාට අකමැති. සමහර ගුරුවරු ඉන්නවා අනුන්ගේ ළමයින්ට උගන්වන්න මේ පත්තින් අරන් ගියාට උගන්වන්න කැමති නැහැ. තමන්ගේ ළමයාට තමයි උගන්වන්නේ. සමහරු ඉන්නවා තමන් යම්කිසි දෙයක් දන්නවා නම් ඒ දන්න දේ අනිත් එක්කිනාට කියන්නේ නැහැ. ඒක ගුරු මුස්තියක් වගේ තියාගෙන ඉන්නවා. දැන් බලන්න මසුරුකම නැති ගෞතම බුදුරජාණන් වහන්සේ කොහොමදනි? තියෙන නත්ථානන්ද තථාගතස්ස ආචාර්ය මුට්ටි. ආනන්දී තථාගතයන් වහන්සේගේ ආචාර්ය මුට්ටි කියලා එකක් නැහැ කියනවා. ගුරුවරුන්ගේ මිටේ තියාගෙන ඉන්න එකක් එහෙම නැහැ කියලා කියනවා. අනන්තරම් බාහිරං අකච්චා ධර්මයේ දේශනා කළා කියනවා. අභ්‍යන්තර බාහිර කියලා තියාගන්නේ නැතුව. ඇතුලේ ඉන්න පිරිසට වෙනම එකක් කියන්නත් පිටට වෙනම එකක් කියන්න එහෙම නැහැ කියනවා. මේකේ තියෙන්නේ එකම දෙයයි කියනවා කතා කරන්නේ. ඉතින් අපිට පේනවා ඉතින් මේ මසුරුකම නිසා කියලා කියනවා ඊර්ෂ්‍යාවත් එක්ක එන එකක්. මේ ඔක්කොම මේ ධර්ම අවබෝධ කරන්න විශාලම හානි පමුණුන එකක්. එහෙනම් බලන්න එහෙනම් මේ ලෝකේ සාමය ඇති වෙන්න නම්, මේ වෛරය ඇති නොවෙන්න නම්, තරහ ඇති නොවෙන්න නම්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, සතුරුකම් ඇති නොවෙන්න නම් නැති වෙන්න ඕනේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් විතරයි. කවර සමාජයක වුණත්, දී සමාජයක වුණත්, පැවිදි සමාජයක වුණත් සාමකාමී පැවැත්මක් තියෙන්නේ එහෙමනම් ඔන්න ඔය කෙලෙස් දෙක නැති තැනයි. මොකද්ද? ඊර්ෂ්‍යාවත් මසුරුකමත්. බලන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අදත් ඒ විදිහමයි. ඒකනේ අකාලික ධර්මයක් කියන්නේ. අදත් ඒ විදිහමයි ධර්මය. අදත් ලෝකයේ ඇත්ත තත්ත්වය ඕකමයි. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් සමාජයේ නැත්නම් එදාට තමයි මේ ලෝකේ සාමය කියන එක බිහි වෙන්නේ. එහෙමනම් අපිට මේකෙන් පැහැදිලිව පේනවා වර්තමාන ලෝකේ කවර අයුරකින් සාමය බිහි කරන්න හැදුවත්. ඔව් දැන් බොහෝ තැන්වල කියන්නේ අපි සාකච්ඡාවෙන්ම විසඳමු. සාකච්ඡාවෙන් අපිට සාමය කරන්න පුළුවන් කියලා. නමුත් මේ සාකච්ඡාවෙන් කී තාමත් කතා කරනවා බෑ. එහෙනම් අපිට පේනවා එහෙනම් බැරි වෙන්න හේතුව මොකද?
ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියන දෙකට බැඳී සිටින අතුරු මේ හිත්වල ඇති වෙන වෛරය, තරහ, ක්‍රෝධය, සතුරුකම්, මේ වලවල් කැපීම්, එකට එක කිරීම, මඩ ගැසිලි, කැලෑපත්තර කිසි අඩුවක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම තියෙනවා ඊර්ෂ්‍යාවත් මසුරුකමටත් බැඳී ඉන්නතුරු. එතකොට සක්‍ර දෙවියෝ අනුමෝදන් වෙලා කියනවා ඒව මේතම් භගවා භාග්‍යතුන් වහන්සේ ඇත්තමයි ওই කාරණාව. ඒව මේතම් සුගතයන් වහන්සේ ওই කාරණේ ඇත්තමයි. තින්නෝ මෙත්ත කංකා විගතා කතං කතා භගවතු පඤ්ඤස්ස වෙය්‍යාකරණ සුත්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මං ඇසූ ප්‍රශ්නෙට දීපු පිළිතුර අහලා මගේ ඒ තිබිච්ච සැකේ සම්පූර්ණයෙන් නැති වුණා කියනවා. දැන් එතකොට බලන්න අපිත් නොසිතපු පැත්තක් නේද ඔය. දැන් සාමි ගැන කවුරු කතා කරනවා. දැන් අපිටත් ගැටලුවක් වෙලා තිබ්බනේ මේ සාමයේ කතා කරනවා මොකද ඇති වෙන්නේ නැත්තේ? සමගිය ගැන කතා කරනවා ඇති වෙන්නේ නැත්තේ මොකද? එතකොට අපිට පේනවා ඇති වෙන්නේ නැත්තේ ඊර්ෂ්‍යාවටත් මසුරුකමටත් බැඳිලා සිටින නිසා ඉච්ඡා මච්චරී සංයෝජන. ඊර්ෂ්‍යාවටත් මසුරුකමටත් බැඳී සිටින නිසායි. දැන් එහෙමනම් අපි ගත්තොත් ගිහි පිරිස අතර සමගියක් නැත්තම් ඒකට හේතුව ඊර්ෂ්‍යාවත් මසුරුකමත්. පැවිදි පිරිස අතර සමගියක් නැත්තම් ඒකට හේතුවත් ඊර්ෂ්‍යාවත් මසුරුකමත්මයි. එතකොට අපිට පේනවා ඒකෙන් තමයි මේ සත්වයන් බැඳිලා ඉන්නේ. ඊළඟට සක්‍ර දෙවියන් දෙවෙනි ප්‍රශ්නය අහනවා. ඉච්ඡා මච්චරියම් පන මාරිස කින් නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං කිස්මින් සති ඉච්ඡා මච්චරියං හෝති කිස්මින් අසති ඉච්ඡා මච්චරියං නහෝති. අහනවා මේ ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙන්න හේතුව මොකද්ද? මූලික කාරණය මොකද්ද? මොකෙන්ද මේක හටගන්නේ? මොකෙන්ද මේක සම්භවයක් වෙන්නේ? මොකක් තිබුණොත්ද මේ ඉස්සාමච්චරිය තියෙන්නේ? ඊර්ෂ්‍යාවත් මසුරුකමක් තිබෙන්නේ මොකක් තිබුණොත්ද? මොකක් නැත්තන්ද ඊර්ෂ්‍යා මසුරුකම නැති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා දේවීන්ද්‍රය මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමටත් හේතුව ප්‍රිය අප්‍රිය දේවල් තිබීම. ප්‍රිය අප්‍රිය දේවල් වලින් තමයි ඊර්ෂ්‍යාවත් මසුරුකමත් හටගන්නේ. ප්‍රිය අප්‍රිය දේවල් තිබුණොත් තමයි ඊර්ෂ්‍යාවත් මසුරුකමත් හටගන්නේ. ඒකේ තේරුම මොකද? එහෙනම් Taman යම් කිසි දෙයකට ආශා කරලා තියෙන්න ඕනේ. ඒ Taman එක්ක ආශා කරලා තියෙන්න ඕනේ, එක්ක ඒකට අකමැත්තක් තියෙන්න ඕනේ. මෙන්න මේකෙන් කියනවා ඊර්ෂ්‍යාවත් මසුරුකමත් තියෙන්නේ. බලන්න කොච්චර ඇත්තද කියලා. ඉතින් කියනවා පියප්පිය අසති ආශා කරන දේකුත් ඒ වගේම එපා දේකුත් නැත්තම් ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙන්නේ නැහැ කියනවා. සමහර විට තමන් යම් කිසි දෙයක් ලබා ගන්න ආසයි. නමුත් ඒක වෙන කෙනෙකුට ලැබෙනවා. එතකොට ඔන්න ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙනවා. ඒක තමන් කැමති නෑ යම් කිසි දෙයකට, නමුත් එයා තව කෙනෙක් ඒක ලබාගෙන ඉන්නවා. ඒකටත් ඔන්න ඇති වෙනවා. මේ වගේ ප්‍රිය අප්‍රිය දේවල් මුල් කරගෙන තමයි ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇතිවන්නේ. එතකොට මේ සක්‍ර දෙවිඳු අහනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ ප්‍රිය අප්‍රිය දේවල් ඇති වෙන්නේ මොකෙන්ද? ප්‍රිය අප්‍රිය දේවල් කුමක් මුල් කරගෙනද තියෙන්නේ? ප්‍රිය අප්‍රිය දේවල් කුමකින්ද උපදින්නේ? කුමකින්ද සකස් වෙන්නේ? කුමක් තිබුණොත්ද ප්‍රිය අප්‍රිය දේවල් තිබෙන්නේ? කුමක් නැත්තම්ද ප්‍රිය අප්‍රිය දේවල් නැත්තේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දේවේන්ද්‍රය ප්‍රිය අප්‍රිය දේවල් වලට මුල තමයි ඡන්දය කැමැත්ත. එතකොට කියනවා ඡන්ද නිදාන, ඡන්දේ තමයි මුල් වෙලා තියෙන්නේ. කැමැත්ත, ඡන්ද සමුදය කැමැත්තෙන් හටගන්නේ. ඡන්ද ජාතිකං කැමැත්තෙන් උපදින්නේ. ඡන්දප්පභවං කැමැත්තෙන් තමයි ප්‍රභවය වන්නේ. ඡන්දේ සති පියාප්පියං හෝති කැමැති දේ තියෙනකොට එතන ප්‍රිය අප්‍රිය කියන දෙක තියෙනවා. ඡන්දේ අසති කැමති දෙයක් නැත්තම් ඒක යමකට යා කැමති නැත්තම් ප්‍රිය අප්‍රිය කියලා දෙයක් හටගන්නේ නැහැ කියනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා එහෙනම් ඡන්දය ආසා කිරීම තමයි. කැමැත්ත තමයි මේ ප්‍රිය අප්‍රිය කියන තේරීමට හේතුව වෙන්නේ. එතකොට ඒක තමයි ප්‍රිය අප්‍රිය බව තමයි ඊර්ෂ්‍යාවටත් මසුරුකමටත් හේතුව වෙන්නේ. ඊට පස්සේ සක්‍ර දෙවියන් අහනවා
ස්වාමීනි නිදුකානන් වහන්සේ කැමැත්තට හේතුව මොකද්ද? මුල මොකද්ද? මොකෙන්ද මේ කැමැත්ත උපදින්නේ? මොකෙන්ද මේක සකස් වෙන්නේ? මොකක් තිබ්බොත්ද කැමැත්ත තියෙන්නේ? මොකක් නැත්තම්ද කැමැත්ත නැතිවන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දේවේන්ද්‍රය මේ ඡන්දය කැමැත්ත ඇතිවන්නේ විතර්ක කරන නිසා. විතර්ක කිරීම මුල් කරගෙනයි. විතර්ක කිරීමෙනි මේ කැමැත්ත උපදින්නේ. විතර්ක කිරීමෙන් මේ කැමැත්ත හටගන්නේ විතර්ක වලින්. මොනවද මේ විතර්ක කියන්නේ? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේවා තමයි විතර්ක, මිච්ඡා විතර්ක. මේකින් තමයි හටගන්නේ. එතකොට මේවා ආස කරන කෙනාට දැන් මේ කල්පනා කර කර ඉන්නකොට තමයි මේ ආසාවන් ඇති වෙන්නේ. එහෙම යා විතර්ක කරන්නේ නැත්තම් ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඒක දැක්කනම් ඇහුවනම් ඒක එතනම ඉවර වෙනවා නම් ඒක ඇති වෙන්නේ නැහැ. දැන් මේක ආයෙමත් කල්පනා කර කර හිත ඉන්නවා. විතර්ක කර ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? විතර්ක කර ඉන්නකොට මෙන්න මෙයාට ඇති වෙනවා ඒ කෙරෙහි ආසාවක්. ඒ ආසාව නිසා තමයි අර ප්‍රිය අප්‍රිය බව ඇති වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙයාට ඊර්ෂ්‍යාව හට ගන්නවා, මසුරුකම හට ගන්නවා. ඊට පස්සේ ඒකට එයා බැඳෙනවා. බැඳුනට පස්සේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ එයා තුල සාමයේ එතනින්ම ඉවර වෙනවා. දැන් බලන්න කොච්චර ලස්සනට මේ පුද්ගලයාගේ අභ්‍යන්තර විකෘතිය ඇති වෙන ආකාරය. ඒක පොදු දෙයක් බවට පත් වෙන හැටි කොච්චර ලස්සනට විස්තර කරනවද? මේ විතර්ක කිරීමෙන් තමයි වෙන්නේ. බෑ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ අපිට කොහොමද ඒක? uppannam kama vitakkam නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. දැක්ක කාම විතර්කේ හටගත්තොත් එයා ඉවසන්නේ නැහැ. මේ ධර්මාර්ගය දියුණු කරන එක්කෙනා ගැන මේ කියන්නේ. අත්තරිනවා, දුරු කරනවා, අභාවයටපත්. uppannam ව්‍යාපාද විතක්කං ව්‍යාපාද විතර්ක ඇති වෙන එකට ඉවසන්නේ නැහැ. එයා බැහැර කරනවා ඒක. ඒක දුරු කරනවා එයා. නාදි වාසේති ඉවසන්නේ නැහැ. පජහති අත්හරිනවා. බ්‍යන්ති කරෝති ඒක නැති කළා දානවා. අනභවං ගමේති අභාවයටපත් කරනවා. uppannam විහිංසා විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. උපන්නා වූ විහිංසා විතර්ක ඇති වෙනවා නම් දුරු කරනවා යා. uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. එතකොට උපන් පාපී අකුසල ධර්මයන් බැහැර කරනවා. එතකොට දැන් බලන්න මේ විතර්ක බැහැර කරනවා නම් එයාට අර ඊර්ෂියාව මසුරුකම දක්වා වර්ධනය වෙන එක වෙයිද? වෙන්නේ නැහැ. එතකොට අපිට මේක පැහැදිලිව පේනවා තමාව අවබෝධ කර ගැනීමෙන් විතරමයි මේ ලෝකේ හැබෑ විසඳුමක් ලබා ගන්න තිබෙන්නේ. වෙන කිසිම ක්‍රමයකින් අපිට මේක මේ විදියට වෙන්න ඕනේ, මේ විදියට වෙන්න ඕනේ, මේ විදියට වෙන්න ඕනේ කියලා මේ මිනිස්සුන්ගේ හිතන පිළිවෙල වෙනස් කරන කම්ම අපි හිතාගෙන ඉන්න කිසි දෙයක් වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ හිතන පිළිවෙල වෙනස් වෙන්නේම මේ පිළිවෙල මෙහෙම වෙනවා කියලා අවබෝධ කරගත්තොත් විතරයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා විතක්ඛෝ කෝපනමාරිස කින් නිදානෝ කින් සමුදය කින් ජාතිකෝ කින් පභවෝ. ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ විතර්ක වලට මුල මොකද්ද? මේ විතර්කයන්ගේ හට ගැනීම මොකද්ද? විතර්කයන් හටගන්නේ මොකෙන්ද? විතර්කයන්ගේ ප්‍රභවය මොකද්ද? කුමක් තිබ්බොත්ද විතර්ක තිබෙන්නේ? කුමක් නැත්තම් විතර්ක නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාළා විතක්ඛෝ කෝ දේවා නමින්ද පපංච සංඥා සංඛා නිදානෝ. දේවේන්ද්‍රේ මේ විතර්කයට මුල ප්‍රපංච සංඥා සංඛා. ප්‍රපංච සංඥා සංඛා හට ගැනීමෙනුයි විතර්ක හටගන්නේ. ප්‍රපංච සංඥා සංඛා වෙනුයි විතර්ක උපදින්නේ. ප්‍රපංච සංඥා සංඛාවලිනුයි විතර්කයන්ගේ ප්‍රභවය. ප්‍රපංච සංඥා සංඛා තිබුණොත් විතර්ක තියෙනවා. ප්‍රපංච සංඥා සංඛා නැත්තම් විතර්ක නැත. ප්‍රපංච කියන වචනේ අපිට හම්බ වෙන බොහොම ලස්සනට මදුපිණ්ඩික කියන සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං
තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඊට පස්සේ තියෙන යං වේදේති තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. එතකොට දින මේ ඇහැයි රූපයයි එකතු වුණාම චක්කු විඥානය හට ගන්නවා. එතකොට ඒ තුනේ එකතු ස්පර්ශයයි. එතකොට ස්පර්ශයක් එකතු වුණාම විඳිනවා. විඳින එකට හඳුනා ගන්නවා. හඳුනා ගන්න දේ විතර්ක කරනවා. එතකොට ප්‍රපංච හට ගන්නවා කියන්නේ. දැන් මෙතන කියන්නේ මේ ප්‍රපංචයේ නිසා තමයි මේ විතර්කයන් හැදි එන්නේ. එතකොට මේ ප්‍රපංච කියන වචනේ අපිට මෙහෙම තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි අවිද්‍යා සහගතව අපේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය අකුසල් සකස් වෙන්න පැවැත්වීම. අවිද්‍යා සහගතව අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය අකුසල් සකස් වෙන්න පැවැත්වීම තමයි ප්‍රපංච සංඥා සංකා. දැන් සංඥාව කියලා කියන හඳුනා ගන්න දෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නිවනට කියන වචනය නිප්පපංච. ඔය ගාථාව ලස්සන තියෙන නිප්පපංච රතෝ මනෝ කියලා. නිප්පපංච කියලා කියන්නේ මේ නිවනට ඇලුණු කෙනෙක්. ප්‍රපංච හැදෙන්නේ නැති තැන. දැන් අපි ගත්තොත් එimhe හොඳ මේ සාන්තව ඉන්න අය ඉන්නවා. හොඳ සාන්තව ඉන්නවා. අර වේදේහිකා හිටියා වගේ. එතකොට ආරංචි වෙන්නේ කොහොමද? ඔව් බොහොම සාන්තයි, යහපත්, ඉවසනවා, සුරත භවෙන් යුක්තයි, කිංකරයි කියලා ආරංචි වෙනවා. ඊට පස්සේ මේවා එකපාරට දෙදරලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආරංචි වෙනවා ඡණ්ඩයි, පාරුසයි, නපුරුයි. මේ ඔක්කොටම හේතුව මොකද්ද? අර ප්‍රපංචයන්ගේ ක්‍රියාකාරීත්වය හේමම තියෙනවා. ඒක තමාවත් හඳුනාගෙන නෑ. එහෙනම් එතකොට තමයි අර විතර්කයන්ට හොඳ පසුබිමක් තියෙන්නේ. දැන් මේකෙදි මේ ප්‍රපංච තිබුණොත් තමයි මේ විතර්ක තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ වදාරාම හොඳ ප්‍රශ්නයක් අහනවා. කතම් පටිපන්නෝ පනමාරිස බික්ඛු පපංච සංඥා සංඛා නිරෝධ සාරුප්පගාමිනී පටිපදම් පටිපන්නෝ හෝති इति. අහනවා ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ ප්‍රපංච නිරුද්ධ වීමේ ප්‍රපංච සංඛා නැතිවීමේ ප්‍රතිපදාවට පිළිපන්නා කියලා කියන්නේ කොයි විදිහට ප්‍රතිපදාව යෙදෙනවා නන්ද? ඔන්න බලන්න මේ ප්‍රපංච හට ගන්න එකෙන් බේරෙන්න තියෙන ක්‍රමය. බුදුරජාණන් වහන්සේ වදාලා සෝමනස්සම් පහං දේවානාමින්ද ද්විදේන වදාමි කියන දේවේන්ද්‍රය සොම්නස කියන එක. සොම්නස කියන්නේ මොකද්ද? හිතට ඇති වෙන සතුටත් මම කියනවා කොටස් දෙකක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සේවනයේ කළ යුතු සොම්නසක් තියෙනවා, සේවනයේ නොකළ යුතු සොම්නසක් තියෙනවා. දෝමනස්සම් පහං දේවානාමින්ද ද්විදේන වදාමි. ඒ වගේම දුම්නස කිව්වේ මානසික දුක. ඒකත් කොටස් දෙකක් තියෙනවා. සේවනයේ කළ යුතු මානසික දුක, සේවනයේ නොකළ යුතු මානසික දුක. උපේක්ඛම් පහං දේවානමින්ද ද්විදේනවදම. ඒ වගේම උපේක්ෂාවක් තියෙනවා කොටස් දෙකක්. සේවනයේ කළ යුතු උපේක්ෂාව, සේවනයේ නොකළ යුතු උපේක්ෂාව. දැන් මේ කියන්නේ මේ ප්‍රපංච වලින් ඈතර වෙන්න කොහොමද මේ කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මෙන්න මෙහෙමයි කියන මේකේ තේරුම. යම් කිසි කෙනෙක් සිහියෙන් ඉන්නකොට ඔන්න මානසික සතුටක් ඇති වෙනවා. ඇති වෙනකොට අඳුන ගන්නවා ඉමං කෝමේ සෝමනස්සං. මෙන්න දැන් සොම්නසක් තියෙනවා. මේ සොම්නස සේවතු මම මේක පුරුදු කරගන්න ගියොත් අකුසල ධම්මා අபிවඩ්ඩಂತಿ කුසල ධම්මා පරිහායಂತಿ. අකුසල් තමයි වැඩෙන්නේ, කුසල් පිරියෙනවා. ඒව රූපං සෝමනස්සං නසේවිතබ්බං. ඊබඳු සතුට පුරුදු කරන්න යන්න එපා. පුරුදු නොකළ යුතුයි. එතකොට තව සොම්නසක් තියෙනවා. ඒක කල්පනා කරනකොට ඒකෙදි අකුසල ධම්මා පරිහායಂತಿ කුසල ධම්මා අபிවඩ්ඩಂತಿ. තව සොම්නසක් තියෙනවා. ඒ සොම්නස සිහි කරනකොට අකුසල ධර්ම ප්‍රහාණය වෙනවා, කුසල් වැඩෙනවා. දැන් අපි ගත්තොත් භාවනා කිරීමෙන්, සීල් රැකීමෙන්,
දන් දීමෙන්, වත පිළිවෙත කිරීමෙන්, එතකොට විදර්ශනා භාවනා කිරීමෙන්, ධර්ම මානසිකාරයෙන් ඇති වෙනවා නම් සොම්නසක්. ඒ සොම්නස අකුසල ධර්ම ප්‍රහාණය කරන කුසල ධර්ම වැඩෙනවා. එහෙම නැතුව සාමාන්‍ය සොම්නස තියෙනවනේ එක එක්කිනා සමහරට එක එක විදිහට අනුන්ට රිදවලා පාළි අරගෙන නැත්තම් ඔය එක එක කේලම් කියලා નિසරු කතාවල යෙදිලා සතුට වෙන සතුටක් තියෙනවනේ. ආන් ඒක අකුසල් වැඩෙනවා කියනවා. ඒක සේවනයේ නොකළ යුතුයි. මේ කුසල් වැඩෙන සොම්නස සේවනයේ කළ යුතුයි. ඉතින් ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා තත්ත්‍ය යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කං අවිචාරං තේ පණිතතරේ. ඒතර මේ සොම්නසේ තියෙන දැන් මං කිව්වේ දැන් විතරක ਵਿਚාරය සහිත සොම්නස. ඒ කිව්වේ මේ සාමාන්‍ය විදියට දහම් සේවා කිරීමෙන්, ධර්ම ශ්‍රවණයෙන්, සිල් රැකීමෙන්, වත් පිළිවෙත් ආදී. සතුටක් තව තියෙනවා භාවනාවේ විතරක ਵਿਚාර කරන්නේ නැතුව සොම්නස උපදව ගන්න එක. ඒක තමයි කියන ගොඩාක්ම ප්‍රණීත. ඊළඟට තියෙනවා මේ දුම්නස. දුම්නස ඇතුණාම මානසික දුකක් ඇති වුණාම යා ඒක සිහියෙන් ඉඳලා බලන්න කියනවා. මේ මානසික දුක මම පුරුදු කරන්නට ගියොත් තියෙන කුසල් ටිකත් පිරිහිලා යනවා. අකුසල් වැඩිනවා. ඒ නිසා මම මේක පුරුදු නොකළ යුතුයි කියලා තමන්ගේ දුම්නස හඳුනා ගන්න ඕනේ. දැන් තමාට දුකක් ඇති වෙනවා යම් කිසි කරුණකට. ඇති වුණාම එයා මේ දුක්ඛ මුල් කරගෙන දිගින් දිගට අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා. කුසල් පිරිහෙනවා. එයා සිහියෙන් ඉන්න කියනවා ඒකට. ඉඳලා ඒක සේවනය කරන්න එපා කියනවා. ඒක සේවනය කරන්න එපා කියන ඒක අත්හරින්න කියනවා. මොකද මේ දුක අත්හරින්න කියලා කියනවා. ඒක අකුසල් වැඩෙන නිසා, කුසල් පිරිහෙන නිසා. සමහර දුක් තියෙනවා. ඒ දුක ඇති වුනහම හිතන්න කියනවා ඉමං කෝ මේ දෝමනස්සං සේවතෝ මේ දුම්නස සේවනය කරද්දී අකුසල ධම්මා පරිහායන්ති අකුසල ධම් පිරිහෙනවා. කුසල ධම්මා අභිවර්ධන්ති. දැන් ඒතකොට දුම්නස දුකකුත් තියෙනවා. ඒ දුක සේවනය කරාම අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. සමහර කෙනෙක් ඉන්නවා සිල් රකින්නවා දුකසේ. නමුත් මේ දුකසේ සිල් රකිද්දී යාට කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවන නම් ඒක සේවනය කර යුතු දුකක් කියන එකට කමක් නැහැ කියනවා. ඒ දුක. සමහර ඉන්න මේ දුකසේ තමයි යා මේ ධර්ම මාර්ගය යන්නේ, ධර්මයේ හැසිරෙන්නේ. නමුත් මේ දුක යාට කුසල් වැඩෙන්නයි අකුසල් පිරිහෙන්නයි මේ දුකෙන් යාට අනුබලයක් තියෙන්නේ. එතකොට ඒක පුරුදු කළාට කමක් නැත කියනවා. එතකොට යම් තැනක විතක්ක ਵਿਚාර නැතිනම් අවිතක්ක ਵਿਚාර නම් තියෙන්නේ ඒක ප්‍රණීතතරයි කියලා කියන. ඒකෙන් දැන් ඔන්න අපි ගත්තොත් සමාජයේ සමාධියක් වෙඩින්නේ නැහැ. දැන් එයාට සමාධියක් වෙඩින්නේ නැති නිසා දුකක් තියෙනවා. නමුත් යා මොකද කරන්නේ? විදර්ශනා වඩනවා. විදර්ශනා වඩද්දි දුක මෙනෙහි නොකර යාට විදර්ශනාව සිහි කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? දුක සිහි නොකර යා පවත්වන. එතකොට යාට ඒක ප්‍රණීත නැද්ද? ඒ විදිහට ඉන්න කියලා. උපේක්ෂාවත් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා සේවනයේ කළ යුතු උපේක්ෂාව තියෙනවා. සේවනය නොකළ යුතු උපේක්ෂාව තියෙනවා. යම් උපේක්ෂාවක් ඇති වුනහම ඒ උපේක්ෂාව තුළ අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම් ඒ උපේක්ෂාව පුරුදු නොකළ යුතුයි කියනවා. ඒ කිව්වේ උපේක්ෂාව තුළ වැඩෙන්නේ මෝහය. අකුසල් වැඩෙනවා නම් යම් තැනකින් කුසල් පිරිනවා නම් ඒ හැමතැනම මෝහෙ නෙමෙයි තියෙන්නේ. ඉතින් මෝහේ වැඩෙන්නේ. එතකොට ඒක පුරුදු කරන්න එපා කියනවා. ඒක අත්හරින්න කියනවා. යම් උපේක්ෂාවක් සිහි කරද්දී කුසල් වැඩෙනවා නම්, අකුසල් පිරිනවා නම් භාවනාවන් වගේ මේ උපේක්ෂාව වැඩෙන්නේ. එතකොට ඒක පුරුදු කරන්න කියනවා. එතකොට මේ උපේක්ෂාව තුලත් විතක්ක ਵਿਚාර නැතුව ඉන්නවනම් ඒක තමයි කියන ප්‍රණීත. මේ විදිහට කරනකොට ඒවම් පටිපන්නෝ දේවනමෙද බිකු ඔන්න ඔය විදිහට කළොත් පపంచ සංඥා සංකා නිරෝධ සාරුප්පගාමිනී පටිපන්නා හෝති. අන්න ප්‍රපංචයන්ගේ නිදහසින් ඔය විදිහට පුළුවන් කියනවා. එහෙනම් මෙයා දැන් මේ කියන මට්ටමේ හිතක් පවත්වන්න හොඳට සතිපට්ඨානෙ වෙඩලා තියෙන්න ඕනේ නේද? නැත්නම් අපි දන්නේම නැහැ අපේ හිත අහු වෙන තැන. අපි දන්නේම නැහැ අපේ හිතේ අකුසල් හට ගන්නා තැන. අපි දන්නේම නැහැ අපේ හිතේ අකුසල්
වැඩෙන තැන. අපි දන්නේම නෑ මේ ප්‍රපංචත් හැදිලා, විතරකත් හැදිලා, ඡන්දයත් ඇති වෙලා, ප්‍රියාප්‍රියකමත් ඇති වෙලා, ඊර්ෂ්‍යා මසුරුකමත් ඇති වෙලා, ඔව් මේ අවුල ඇති වෙලා දන්නේම නෑ. මොකද හේතුව? සාමාන්‍යයෙන් මේක ඕන තරම් වෙනවා. මොකද වෙන්න හේතුව? සාමාන්‍ය ස්වභාවය තුල තියෙන එකම දෙයක්. අන්තෝ ජට බහි ජට. ඔය ඇතුළ ගැටේට පිට ගැට ගැහෙනවා, පිට ගැටේට එළිය ගැට ගැහෙනවා. මේකනේ තියෙන්නේ. කවුරු හරි කෙනෙක් යමක් කියනවා. කියපු ගමන් ගැටේට තමයි අහුවෙන්නේ. ගැට ගහිලා යනවා. Taman ඒක ඊළඟ එක්කෙනාට කියන. කියපුවම එයා ගැට ගහිලා යනවා. ගැට ලෙහිලා නෙමෙයිනේ තියෙන්නේ. ගැට ගැහිලා තියෙන අන්තෝ ජට. ඔව් මේ ස්වභාවයෙන් තමයි සත්‍යය ඉන්නේ. ඇතුළතත් පිටතත් ගැට ගැහි ගැහි ඉන්නේ. ඉතින් මේක ලෙහින්න එපාය. ඒක ඉබේ ලෙහින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන්නේ අපිට පිහිට පියවුරුමින් ලැබිච්ච දායාදය සතර සතිපට්ඨානේ. සතර සතිපට්ඨානේ තුල තමයි මේ වගේ පිළිසරණක් ඇතුව ඉන්න පුළුවන්. හොඳට පේනවා මේ ප්‍රපංච සංඥා සංඛාර නිරුද්ධ සාරුප්පගාමිනී පටිපදා. ඒ කියන්නේ මේ විදිහට අභ්‍යන්තරයේ අකුසල විතරක ඇතිවීමේ පරිසරයේ නැති කරන වැඩපිළිවෙල. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වලින් තොරව නම් කිසි දවසක කරයි කියලා හිතන්න අමාරුයි. මොකද හැමතිස්සෙම මෙයා ඉන්නේ පැසියෙන් මේ මොකද සොම්නස මානසික එකක්, ධම්නස මානසික එකක්, උපේක්ෂා මානසික එකක්. මේ ඔක්කොම තේරුම් ගන්න යා සිහියෙන් ඉන්නේ පැනේ. එතකොට මේකෙන් පේනවා දියුණු කරපු සිහියක් ඇතුවමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒක ඇත්තෝ ඒ විදිහම තමයි මට ඒ ගැන තිබිච්ච සැකේ නැතුව ගියා කියනවා දැන්. දැන් භාග්‍යතුන් වහන්සේගේ අහලා ඒ සැක සංකා ඒක නැතුව ගියා කියනවා. ගිහලා දැන් ඊට පස්සේ දැන් ඔන්න මේ අහගත්තනේ ඒක. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භික්ෂුව මේ කොයි විදියට පිළිපැද්දොත්ද ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්නේ? මොකක්ද අහන ප්‍රශ්නේ? ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වෙන්නේ කොයි විදියට පිළිපැද්දොත්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දේවේන්ද්‍රය කාය සමාචාර තියෙනවා. ඒක ආකාර දෙකයි. මොකද මේ සේවනයේ කළ යුතු කාය සමාචාර තියෙනවා, සේවනයේ නොකළ යුතු කාය සමාචාර තියෙනවා. සේවනයේ කළ යුතු වචී සමාචාර තියෙනවා, සේවනයේ නොකළ යුතු වචී සමාචාර තියෙනවා. සේවනයේ කළ යුතු පරිේෂණ තියෙනවා, සේවන නොකළ යුතු පරිේෂණ තියෙනවා. එතකොට මේක කියන්නේ මෙන්න මේවා. කාය සමාචාර කියන්නේ කාය මුල් කරගෙන කරන දේවල්. කායික ක්‍රියා. එතකොට යම් කායික ක්‍රියාවක් කිරීමේදී අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනවා නම් එය සේවනයේ නොකළ යුතුය. කයින් යමක් කිරීමේදී අකුසල් වැඩිනවා නම් කුසල් පිරිනවනවා නම් ඒක නොකළ යුතුය. කයින් යමක් කිරීමේදී අකුසල් පිරිනවනවා නම් කුසල් වැඩෙනවා නම් එය කළ යුතුය. අන්න ප්‍රාතිමෝක්ෂයේ මුල. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ওই විදිහට මේ කාය සමාචාර වර්ග කරගෙන බෙදාගෙන හඳුනාගෙන කරන්න ඕනේ. වචී සමාචාර. මේ වචී සමාචාර කියන්නේ වචන කතා කිරීමේදී ඒකත් ආකාර දෙකක් තියෙනවා. සේවනයේ කළ යුතු නොකළ යුතු. එතකොට යම් වචනයක් කතා කිරීමේදී අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනවා නම් ඒ වචන කතා නොකළ යුතුය. යම් වචන කතා කිරීමේදී කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවනවා නම් ඒ වචන කතා කළ යුතුය. එතකොටයි කියනවා මේ ප්‍රාතිමෝක්ෂයට පිළිපන් කෙනෙක් ඇති වෙන්නේ. ප්‍රාතිමෝක්ෂයට පිළිපන්න කෙනෙක් ඇති වෙන්නේ ඔය ප්‍රතිපදාව තුළ සිටියොත් කියනවා. එතකොට යම් වචන කතා කරනවා නම් ඒ වචන කතා කිරීම තුළ අකුසල් උපදිනවා නම් කුසල් පිරිනවනවා නම් ඒක කතා නොකළ යුතුයි. යම් වචන කතා කිරීමේදී අකුසල් පිරිනවනවා නම් කුසල් වැඩෙනවා නම් කතා කළ යුතුයි. පරිේෂණ කියලා කියන්නේ හොයන දේවල්. දැන් භික්ෂුවක් සම්බන්ධයෙන් හොයන දේවල් මොනවද? සිව්පසේ. සිව්පස කිව්වේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස.
මේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මේ ආදී සේවනයේ කිරීමේදී ඊළඟට තවත් පරිේශන කෙනෙකුට දාන්න පුළුවන් යාළු මිත්‍රයන් අසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයන් සෙවීමේදී එතකොට ඒ සොයන දේවල් වලදී යමක් සොයද්දී ඒ සොයන දේවල් වලින් අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනවා නම් ඒක නොසෙවිය යුතුයි. සොයන දේවල් වලදී කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවනවා නම් ඒක සොයන්න කියන. ඒක තමයි කියන සෙවිය යුත්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒවම් පටිපන්නෝ කෝ දීවානමින්ද බික්ඛු පාතිමොක්ඛ සංවරාය පටිපන්නෝ hoti. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් ඉන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය ප්‍රතිපදාව තුල හිටියොත් කියනවා. එතකොට බලන්න කොයිතරම් දමනයක් තියෙන කොයිතරම් ජීවිතයේ ඔය මද දුරු වෙච්ච තියෙන ආරෝග්‍ය මද යෞවන මද ජීවිත මද ආදී මද දුරු වෙච්ච කොයිතරම් යහපත් ජීවිතයක් ගොඩනගින්න ඕනේද මේ ප්‍රාතිමෝක්ෂ සංවරයේ පිණිස. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක හරි සතුටු වුණා. අනුමෝදන් වෙලා කියන භාග්‍යතුන් සම්පූර්ණ ඇත්ත කියන ওই කතාව. මට දැන් ඒ ගැන තියෙන සැකේ දුරු වුණා කියලා ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ කොයි විදිහට පිළිපැද්දොත්ද? ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ කොයි විදිහට පිළිපැද්දොත්ද? බුදුරජාණන් වහන්සේ වදාලා දීවේන්ද්‍රය ඇහෙන් දැක්ක යුතු රූපය ගැන ආකාර දෙකකින් තමයි කියන්න තියෙන්නේ කියනවා. ඇහෙන් දැක්ක යුතු රූප අතර සේවනයේ කළ යුතු රූප තියෙනවා, සේවනයේ නොකළ යුතු රූප තියෙනවා. කනෙන් අසන්නා වූ ශබ්ද අතර සේවනයේ කළ යුතු ශබ්ද තියෙනවා, සේවනයේ නොකළ යුතු ශබ්ද තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන්නා වූ ගඳ සුවඳ අතර සේවනයේ කළ යුතු ගඳ සුවඳ තියෙනවා, සේවනයේ නොකළ යුතු ගඳ සුවඳ තියෙනවා. දිවට දැනෙන්නා වූ රස අතර සේවනයේ කළ යුතු රස තියෙනවා, සේවනයේ නොකළ යුතු රස තියෙනවා. කයට දැනෙන්නා වූ පහසේ සේවනයේ කළ යුතු පහස තියෙනවා, සේවනයේ නොකළ යුතු පහස තියෙනවා. මනසට සිතෙන අරමුණු වල සේවනයේ නොකළ යුතු අරමුණු තියෙනවා, සේවනයේ කළ යුතු අරමුණු තියෙනවා කියන එකට මේ සක්‍රියා එකපාරට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ඔය කෙටියෙන් කියප එක විස්තර වශයෙන් තේරුණා කියනවා. ඒක කොහොමද කියලා නෝ අර කලින් විදිහටම මෙයා දැන් ගලපලා කියනවා. කියන ස්වාමීනි දැන් රූපයක් දකිද්දි අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනවා නම් ඒ රූපේ බලන්න හොඳ නැහැ. ඇහෙන් රූපයක් දකිද්දි කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවනවා නම් ඒ රූපේ සේවනය කළ යුතුයි. කනින් ශබ්දයක් අසද්දි අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනවා නම් ඒ ශබ්දේ සේවනය නොකළ යුතුයි. කනින් ශබ්දයක් අහද්දී කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවනවා නම් ඒ ශබ්දේ සේවනය කළ යුතුයි. දැන් අපි ගත්තොත් ඔන්න කවුරු හරි එනවා විශාල විස්තරයක් කියලාගෙන ඔයාට මම මේ කියන්නයි හිතාගෙන හිටියේ මම මේ හිතුවත් නිසා කියන්නේ ඔයාට ආසවල් විදියට ආසවල් වචන වලින් ආසවල් උපමා වලින් බැන්නා. ඉතින් තව කියලා අහගෙන හිටියොත් මොකද වෙන්නේ? කුසල් පිරිනනවා අකුසල් වැඩෙනවා. මේක මොකද්ද? සේවනයේ නොකළ යුතු ශබ්දය. කෙනෙක් කියනවා මං අද ධර්මයේ ශ්‍රවණය කළා මේ බුද්ධ දේශනාවක් මම මෙහෙම ඇහුවා මේක මෙහෙම තියෙනවා. ඉතින් අන්න තව අහනවා. අහන්න මොකද්ද හිතේ යදින්නේ? කුසල් වැඩෙනවා අකුසල් පිරිනනවා. ඒක සේවනයේ කළ යුතුයි. අන්න එහෙමයි මේවා තෝරන්නේ. ඊට පස්සේ කියනවා නාසයෙන් ගඳ සුවඳක් තියෙමයි කියනවා. සේවනයේ නොකළ යුතු දේ තියෙනවා අකුසල් වැඩෙනවා කියන එක. සේවනයේ කළොත්. එතකොට යා මොකද කරන්න ඕනේ? සේවනයේ නොකර ඉන්න ඕනේ. එතකොට කුසල් වැඩෙනවා සමහර ගඳ සුවඳ සේවනයේ කරද්දී. එතකොට කමක් නැහැ කියන සේවනයේ කරන්න. රසත් එහෙමයි. සේවනයේ කරන එකට අකුසල් වැඩෙනවා නැත්තම් කුසල් පිරිනනවා. සමහර රස තියෙනවා සේවනයේ කරද්දී කුසල් වැඩෙනවා අකුසල් පිරිනනවා. හිතට සිතෙන සිතිවිලිත් එහෙමයි කියනවා. ඒ සිතට සිතිවිල්ලක් ඇතුණාම ඒකම හිත ඉන්න ගියොත්
අකුසල් වැඩෙනවා නම් එයා එකපාරට අඳුන ගන්න ඕනේ මම මේක දිගින් දිගට හිතුවොත් මං කපෝති. ඔව් මං ඉවර වෙලා යනවා. මම මේක ඉක්මනට බැහැර කරන්න ඕනේ කියලා එයා මොකද කරන්න ඕනේ? ඔව් එයා ඉක්මනට ඒක වෙන channel එකකට දා ගන්න ඕනේ. නැත්තම් ඒක බෑ කරන්න. ඊට පස්සේ කුසල් වැඩෙනවා නම් යම් කිසි දෙයකින් සිටිවිල්ලකින් එයා මොකද කරන්න ඕනේ? ඔව් ඒක දිගටම සිටිවිලි හිතියාට ඒකෙන් එයාට ඔව් පාඩුවක් වෙන්නේ නැහැ යහපත. ආන්නේ එතකොට තමයි කියනවා ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. එතකොට දැන් බලන්න එතකොට මේකෙන් තේරෙනවා මේ තමන්ගේ අතේමයි මේක මේ තෝර තියෙන දැන් සාමාන්‍යයෙන් අපි එළවලු තෝරන්න ගියාමනේ. ඒ වගේ තමන්ගේ අතේමයි මේ තමන්ට මේ ලැබෙන දේවල් තෝර දැන් බලන්න සතියේ වටිනාකම. සතිය විස්තර කරන්නේ කොහොමද? දොරටු පාලේ කියනවා. අනවශ්‍ය අයව ඇතුළට ගන්නෑ. අවශ්‍යව පරීක්ෂා කරලා ඇතුළට ගන්නවා. අනවශ්‍ය බැහැර කරනවා. මේ විදිහේ මං කිව්ව මතකද ඔබට මේ 100 තිබ්බොත් විතරයි මේක කරන්න පුළුවන් කියලා. 100 නැත්තම් මේක කරන්න බෑ. දැන් අපිට හොඳට පේනවා මේ වගේ දේ. දැන් මේ බුද්ධ දේශනාවලින් අපිට පැහැදිලිව පේන්නේ නැද්ද මෙතන තියෙන්නේ නියමම විදිහට ධර්මයේ ඇසීම මිසක් පාරමී පිළිබඳ අරුබුදයක් නෙමෙයි නේ. දැන් මේ බුද්ධ දේශනා හොඳට අහනකට තේරෙනවා පින තියෙන එක්කෙනාට මේක ප්‍රගුණ කරන්න බැරිද? පින තියෙන එක්කෙනාට පුළුවන්. උත්සාහය තියෙන එක්කෙනාට පුළුවන්. නුවණ තියෙන එක්කෙනාට පුළුවන්. අපිට පුළුවන් මේ ලෝකේ සියලුම මිනිසුන්ට පින් නැහැ කියලා හංවඩු ගහන්න. ඔබ උත්සාහය නැහැ කියලා පුළුවන් ද අපිට කියන්න? බෑ. මොකද හේතුව උත්සාහ රහිත කෙනෙක් ඉන්න පුළුවන් ඊළඟ මොහොතේ උත්සාහ කරන්න. අපිට පුළුවන් ද මිනිස්සෙක් උත්සාහ නැතුව හිටියා කියලා හැමදේම උත්සාහ නැතුව ඉන්නවා කියලා කියන්න. නුවණ නැතුව වගේ කෙනෙක් ඉන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් ඊළඟ මොහොතේ යා නුවණ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ. කියන්න බෑනේ. ධර්මයේ ඉගෙන ගන්න උනන්දු නැති කෙනෙක් ඉන්න පුළුවන්. අපිට පුළුවන් ඊළඟ මොහොතේ උනන්දු වෙන්නේ නැහැ කියලා කියන්නේ. අපි කියමු ඔන්න ගෙදරට ඇලිලා බිරිඳට දරුවන්ට ඇලිලා වාසය කරනවා. ඊළඟ මොහොතේ යා ඔක්කොම අතහැරලා ජීවිත අවබෝධය පිණිස යොමු වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. අපිට කියන්න බෑ ඒක. එයා කොයි විදිහට එයාගේ දක්ෂතාව පාවිච්චි කරයිද කියලා අපි දන්නේ නැහැ කියන්නේ. ඉතින් ඒ නිසා අපිට කවදාවත් මේ මිනිස්සුන්ට පිම්මදි මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. පාරමී පිරීමෙන් තොරව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බෑ කිව්වොත් මිනිස්සුන්ගේ බුද්ධියටමයි අපි මේ ගහන්නේ. මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන් අවස්ථාවමයි හිලා දකින්නේ. ඒ මිසක් ඒක කිසිම ලාභයක් ලෝකෙට නැහැ. දැන් මේ දේශනාවල් අහනකොට හොඳට පේනවා මේ දෙවියන්ටත් දේශනා කරන්නේ මේවමයි. දැන් බලන්න සක්‍ර දෙවියන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ. සක්‍ර දෙවියන් අහන භික්ෂුව කොහොමද පపంచ සංඥා සංකා නිරුද්ධ කරගන්නේ? ඒ ප්‍රතිපදාවට එන්නේ කොහොමද? පිළිතුරු දුන්නා. ඊට පස්සේ ආවා ප්‍රාතිමෝක්ෂ සංවරයට එන්නේ කොහොමද? උත්තරේ දුන්නා. ඉන්ද්‍රිය සංවරෙ මේ පේනද? මේ පාය කොච්චර පැහැදිලිද? ඊළඟට අහනවා ඊළඟ ප්‍රශ්නේ. ඉතින් මෙයා හරි සතුටුුණා. යාගේ හිතේ සැක සංකා ඔක්කොම නැති වුණා කියලා. ඊට පස්සේ කියනවා මේ ස්වාමීනි නිදුකානන් වහන්සේ මේ ඔක්කොම මේ ආගම් වල ඉන්න උදවිය එකම අදහසකට ඇවිල්ලා එක සමාන කෙලවරකට යන ඔක්කොම එකම විදිහේ වැඩපිළිවෙලකින් යුක්ත එකම විදිහේ ආකල්පයකින් යුක්ත එකම විදිහේ ඉරණමක් එකම විදිහේ නිමාවකට බැසගෙනද මේ ඔක්කොම මේ අය ඉන්නේ හැම ආගම් වලම අය ඉන්නේ. ඔව් මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඔක්කොම ඉන්නේ එකම දෙයකටද? අපි කවුරුත් එකයි. අපි කවුරුත් එකම දේ කියාගෙන යන්නේ කියලා ඔක්කොටම එහෙම පුළුවන්ද? නකෝ දේවානම් නෑ කියනවා. නෑ කියන සියලුම ශ්‍රමණ බ්‍රාහ්මණවරු එකම දෙයක් කියාගෙන යන්නේ නෙමෙයි කියනවා. එකම වැඩපිළිවෙලක් ඇතුව ඉන්නේ නෙමෙයි කියනවා. එකම අදහසක් ඇතුව ඉන්නවත් නෙමෙයි කියනවා. එකම මතයකට අවිල්ල නෑ කියනවා. කවුද සක්‍ර දෙවියන් අහන ස්වාමීනි මේ මොකද මේගොල්ලෝ මේ එකම අදහසකට නැති එකම ආකල්පයකට නැති එකම වැඩපිළිවෙලකට නැතුව ඉන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බලන්න මේ දෙන උත්තරي ලස්සන අනේක ධාතු නානා ධාතුකෝ දේවා නමින්ද ලෝකෝ දේවේන්ද්‍රේ මේ ලෝක සත්වයා අනේක ස්වභාවයෙන් යුක්තයි නානා ස්වභාවයෙන් යුක්තයි. ඒ අනේක ධාතු නානා ධාතු ස්වභාවයෙන් යුතු ලෝක සත්වයා
යම් ධාතු ස්වභාවයක බැස ගන්නවාද යම් ස්වභාවයකට නැඹුරු වෙලා ඉන්නවද තදේව තාමසා පරාමස්සා බිනිවිස්ස වෝහරಂತಿ ඒකම බැසගෙන ඒකටම බැඳිලා ඒකම ගැලිලා ඒකම ඉඳගෙන ඉදමේව සත්‍යම් මෝඝමඤ්ඤන්ති මේකමයි සත්‍යය අනිත්‍යවා හිස් කියලා එක එක්කෙනාගේ දෘෂ්ටිවල අදහස්වල මතවල බැසගෙන ඉන්නවා මේ නිසා මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු එකම ඉලක්කයකට කතා කරන්නේ නැහැ කියනවා එකම ස්වභාවයකින් යුක්ත නැහැ කියනවා එකම කැමැත්තක නැහැ කියනවා එකම දෙයක් කරා යන්න බැසගෙන නැහැ කියනවා ඊළඟට අහනවා ස්වාමීන් නිදුකානන් වහන්සේ එතකොට මේ ඔක්කොම ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඔක්කොම මේ නිවන කරා යන්නේ නෙමෙයිද ඔක්කොම මේ නිවනට ඉලක්ක කරගෙන අච්ඡන්ත යෝගක්ඛී මේ අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරිසර මේගොල්ලෝ මේ ඔක්කොම නිවන් අරමුණු කරගෙනම ඉන්න ගමනක් නෙමෙයිද කියලා අහන මේ ඔක්කොම නෑ එහෙම ගමනක් නෑ කියනවා මේ ඔක්කොම මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ඒකාන්තෙම නිවන කරා යන්න ඒකාන්තෙම නිවන් මාගේ බැසගත් එහෙම පිරිසක් නැtei කියනවා භාගවත් බුදුරජාණන් වහන්සේ මොකද මේ ශ්‍රමණ බ්‍රාහ්මණ උදවිය ඒකාන්තයෙන්ම මේ විමුක්තියක් නිවනක් මුල් කරගත්තු නිවන් මගක් ගැන මුල් කරගත්තු ඒකට යමු වෙලා නැති මොකද හරි ලස්සන උත්තරයක් දෙනවා යේකෝ දේවානමින්ද බික්ඛු තණ්හා සංඛය විමුක්තා තේ අච්ඡන්ත නිට්ඨාච්ඡන්ත යෝග khemi අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසාන කියන මේ දේවේන්ද්‍ර යම් භික්ෂුවක් තණ්හා සංඛය විමුක්තා මේ තෘෂ්ණාවෙන් නිදහසුනා නම් ආන්ගේ පිරිස විතර ස්ථිර වශයෙන් නිවන තුල ඉන්නවා නිවනේ බැසගෙන ඉන්නවා නිවන කරා යනවා අත්‍යන්තයෙන්ම මේ ධම්මග සම්පූර්ණ කරගෙන ඉන්නවා ඒ නිසා තමයි කියනවා සියලු බ්‍රාහ්මණවරු මේ මතයේ නැත්තේ ඊ අදාසට නැත්තේ ඉතින් මෙයා හරි සතුටුලා කියන අනේ ස්වාමීනි මට හරි පැහැදිලි වුණා මට මගේ සැක සංකා නැති වුණා කියලා කියනවා කියලා මෙයා කියනවා බලන්න මේ දෙවි කෙනෙකුගේ ප්‍රඥාව සක්‍ර දෙවියන්ගේ අනුමෝදන් වෙලා භාග්‍යවත් බුදුරජාන් වහන්සේට කියනවා ඒජා භන්තේ රෝගෝ ඒජා කිව්වේ තෘෂ්ණාව. ඔබට මතකද චත්තමානවක ගාථාවල ධර්මයේ තියෙන මොකක්ද දෙවෙනි ගාථාව තියෙන්නේ රාග විරාග මනේජ අනේජං කියන වචනේ. ඒජ කියන්නේ තෘෂ්ණාවට අනේජං කියන්නේ නිවනට. ඒජ නැති තෘෂ්ණා රහිත. ඊට මේක කියනවා ඒජා භන්තේ රෝගෝ ස්වාමීනි මේ තෘෂ්ණාව කියන්නේ රෝගයක්. ඒජා ගණ්ඩෝ මේ තෘෂ්ණාව කියලා කියන්නේ තුවාලයක්, ගඩුවක්. ගඩුවක් කියලා කියන්නේ කැක්කුම් දෙන ගෙඩියක්. ඒජා සල්ලං මේ තෘෂ්ණාව කියලා කියන්නේ ස්වාමීනි උලක්. එතකොට මේ තෘෂ්ණාව කියන මේ පුරුෂයාව යහට මෙහාට ඇදගෙන යන්නේ ඒ ලෝකයේ උපත පිණිස. ඒ ඊතන උපත පිණිස අරගෙන ගිහිල්ලා තස්මා යම් පුරුෂෝ උච්චාවච මාපජ්ජති. ඒ නිසා මේ සත්‍යය උස් පහත් බවට ඒක කාලයක මනුස්ස ලෝකේ, ඒක කාලයක දිව්‍ය ලෝකේ, ඒක කාලයක තිරිසන් අපායේ, ඒක කාලයක පෙරේත ලෝකේ, ඒක කාලයක නිරේ. මේම තමයි කියන මේ සත්‍යය තෘෂ්ණාවෙන් කියන යහට මෙහාට වීසිකලා දාන්නේ. ඉතින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම බොහෝ කාලයක් මේ එක ශ්‍රමණ බ්‍රාහ්මණවරු පස්සේ ගියා කියන මේකට උත්තර හොයාගන්න. ඔය අහපු ප්‍රශ්න වලට හම්බුන්නේ නැහැ කියනවා. මගේ ළඟ බොහෝ කාලයක් තිස්සේ මේ සැක සංකා තිබ්බා. නමුත් දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් එක්ක මම මේ කරපු ධර්ම කතාව නිසා ඒ ඔක්කොම මගෙන් ඉදිරිලා ගියා කියනවා. එතකොට අහනවා මේ දේවේන්ද්‍රය ඔබ මේ අනිත්‍යාගම් වල ඇත් එක්ක මේ කතා කළාද? කියන ස්වාමීනි මට මතකයි කියන මම තවත් ඔය අනිකුත් මේ ආගමික නායකයොත් එක්ක මම මේක කතා කළා කියනවා. ඉතින් ඔබට කරදරේ නැත්නම් ඒක මේ කියන්න බලන්න කොහොමද උනේ? ඉතින් කියන ස්වාමීනි මෙහෙමයි. මේ විදිහට කියන උනේ මං ඉතින් ඔය ආරණ්‍ය ඈත වනාන්තරවල ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා. ආරණ්‍ය වල ඈත මහ වනේ. මං ඉතින් ඒගොල්ලෝ ළඟට යනවා. ගිහිල්ලා මම මේ ප්‍රශ්නේ අහනවා. අහනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ ඒකට උත්තර දෙන්නේ මගෙන් අහනවා කෝනාමෝ ආයත්ම හැබැයිට ඔයා කවුද? කියනවා අහංකෝ මාරි සක්කෝ ස්වාමීනි මම සක්‍ර දෙවියන්දිය. එතකොට දැන් මට කතා කරන දෙන්නේ ඒගොල්ලෝ මහාන කියන උත්තර. අනේ ඇත්තද? මේ මොන වගේ පින් කළාද ඔයා ඔය උපන්නේ?
ඉතින් කියනවලු නිදුකානේ මම මේ පින් කළා උපන්නේ. අනේ ඉතින් අපිටත් බැරිද එහෙම පින් කරගන්න. ඉතින් කියන ස්වාමීනි මං ඒගොල්ලන්ගෙන් අහනකට ඒගොල්ලෝ මගෙන් අහනවා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට උත්තර දුන්නට පස්සේ මම මේගොල්ලන්ගෙන් අහන්න ගිය අන්තිමට ඒගොල්ලෝ මගේ ශ්‍රාවකයෝ වෙනවා. මං තමයි කියන අන්තිමට ඒගොල්ලන්නේ ගුරුනාසේ. නමුත් බලන්න කියන වෙනස අහංකෝපන බන්තේ භගවතු ශාවකෝ මම ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. දැන් අරගොල්ලන්ට උනේ ඒගොල්ලෝ ශක්‍ර දෙවියන්ගේ ශ්‍රාවකයෝ වුණා. ඔබ ඉස්සරහා ශක්‍ර දෙවියා පෙනී හිටියොත් මොකද කරන්නේ දැන්? අනේ ධර්මයෙන් නම් කියයිද කියලා මට නම් හිතන්න අමාරුයි. අනේ කවුද ඔය විස්තර කියන්නේ නන්දන වනේ කොහමද? අහයි අර විමානවත් තුල තියෙන ඇත්තද? ඇයි හැකෙන්නේ ඉන්නේ හැමතිස්සෙම? ඇත්තද ඔය කියන කාරණා දිව්‍ය ලෝක තියෙනවද? එතකොට එහෙනම් ඔබ කාගේ ගෝලයක් වෙන්න ඉඩ තියෙන්නේ? එහෙම නොවෙන්න ඕන නේ. දෙවි කෙනෙක් ඇවිල්ලා කියන එකට දේවේන්ද්‍රේ මෙහෙමයි කියලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට කියන ස්වාමීනි භගවතු ශාවකෝ සෝතාපන්නෝ අවිනීපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන ස්වාමීනි මම සෝවාන් වෙච්ච නියතම සම්බෝධි පරායන ශ්‍රාවකෙක් කියනවා. දැන් මෙයා හරි සතුටින් කතා කරනකොට බුදුරජාණන් වහන්සේ වන දේවේන්ද්‍රේ ඔයා මේ වගේ සතුටක් සොම්නසක් ලැබුච්ච අවස්ථාවක් තියෙනවද? කියලා ස්වාමීනි මට මතකයි කියන මේ වගේ සතුටක් ඇති වෙච්ච අවස්ථාවක්. ඒ තමයි කියන මේ සුරාසුර යුද්ධයක් ඇති වුණා. යුද්ධයක් ඇති වෙච්ච වෙලාවේදී දෙවියෝ දින්න අසුරයෝ පෙරදුනා. පෙරදුනාට පස්සේ යම් දිව්‍ය ඕජස් ඇද්ද යම් අසුරයන් අනුභව කරන යම් කිසි පාන ආදියක් ඇද්ද ඒ ඔක්කොම දැන් අනුභව කරන්නේ දෙවිවරුයි කියලා මට සතුටක් ඇති වුණා. නමුත් ස්වාමීනි මේ සතුට නම් ඒ සතුට නම් කියනවා සෝමනස්ස පටිලාභෝ සදණ්ඩාවචරෝ සසත්තාවචරෝ ඒක මේ ආයුධත් එක්ක තියෙන එකක් මිසක් ඒ සන්තෝෂේ මේ වගේ මේ නිවන පිණිස අවබෝධයෙන් කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස උපසමයේ පිණිස අභිඥාය සම්බෝධය නිබ්බානය නැහැ කියනවා. ඒ නිසා මේක තමයි කියනවා භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය අහලා මට ඇති වෙච්ච සන්තෝෂේ. මේ සන්තෝෂේ නම් ස්වාමීනි මේ අවියාවුද පරිහරණය කළ ඇති වෙච්ච දාති සන්තෝෂයක් නෙවෙයි කියනවා. මේක ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධයේ පිණිස සංසිඳීම පිණිස විශේෂ ඥානයේ පිණිස නිවන පිණිස හේතු වෙච්ච එකක් කියනවා. එතකොට අහනවා දැන් දේවේන්ද්‍රය ඔබ මේ මොකක් දැකලාද මෙච්චර සන්තෝෂයක් ඇති වුනේ? ස්වාමීනි මට කරුණු හයක් මට මේ ගැන කියන්න පුළුවන් කියනවා. මේ සන්තෝෂයට හේතුව. ඒ තමයි මම ස්වාමීනි දැන් මේ දෙවි කෙනෙක් වෙලා ඉඳෙද්දී මම දැන් මේ මොහොතේ මැරිලා දෙවියන් අතර මේ ඉපදුනා කියන මේ මොහොතේම ඊට පස්සේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක මේ කතාබස් කරගෙන හිටපු අතුරේ වෙච්ච එකක්. එයා චුත වෙලා ආයෙ ඉපදිලා දීර්ඝායුෂ ඇතුව. ඊට පස්සේ කියන ස්වාමීනි ඊළඟට මම මේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා මට මේ මිනිස් ලෝක ආයෙ උපදින්න අවස්ථාවක් තියෙනවා කියනවා. මනුස්ස ලෝකේ. ඒක ගැනත් මට සතුටුයි කියනවා. ඊළඟට ස්වාමීනි මම එහෙම ඉපදුනාමත් මම මේ ශාසනයේ ඇලිලා මුලා වෙන්නේ නැතුව ප්‍රඥාව ඇතුව මට බොහොම පිරිසිදුව ජීවත් වෙන්න පුළුවන්කමත් මට දැන් පේනවා කියනවා. මනුස්ස ලෝකෙට ආවත් එහෙම ඉන්න පුළුවන්කම මට ඒ ගැන සන්තෝෂයි කියනවා. ඊළඟට ස්වාමීනි මම මේ මනුස්ස ලෝකෙදී ඒ ගුණධර්ම දියුණු කළා ජීවිතේ ගත කරාම සකදාගාමි වගේ වෙන්නත් මේ මනුස්ස ලෝකෙ මට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක මගේ අන්තිම මනුෂ්‍ය ආත්මය වෙනවා. ඒ ගැන මට සන්තෝෂයි. ඊළඟට ස්වාමීනි මම මනුස්ස ලෝකයේ අත්හැරලා ආයෙමත් දෙවියන් අතරට එනවා. දෙවියන් අතරට ආවට පස්සේ ඒ දෙවියන් අතර ධර්මයේ හැසිරෙන දෙවි කෙනෙක් කියලා මට ඉන්න ලැබීම ගැන මට ඒ ගැනත් සන්තෝෂයි. 6 වෙනි කරුණ තමයි ස්වාමීනි මම ඊට පස්සේ මේ දිවි ලෝකෙදී අකනිට්ඨ කියන බඹලෝ ඒ කිව්ව අනාගාමි අකනිට්ඨ බඹලෝ කියලා කියන්නේ අනාගාමි කෙරවලීම තියෙන බ්‍රහ්ම ලෝකේ අනාගාමි බ්‍රහ්ම රාජයෙක් කියලා එහි මගේ අන්තිම කාලේ ගෙවලා මං එහිදී පිරිනවම් පානවා කියන මගේ මේ අනාගතයේ සම්බන්ධයෙන් සම්පූර්ණ වැඩ පිළිවෙල මට පේනවා කියන. ඉතින් මට ඒ ගැන හරි සන්තෝෂයි කියන ওই කරුණු හය ගැන. ඒ සන්තෝෂ වෙලා කියන මම මේ ජීවිතේ ගත කරන්න කියලා ඉතින් බොහොම සන්තෝෂ වෙලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සතුට ප්‍රකාශ කළා.
ඊට පස්සේ මේ ශක්‍ර දේවේන්ද්‍රයා කියනවා පංචසික අමතලා පංචසික මේ උඹ මට බොහෝ උපකාර කළා. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිලා ඉස්සලම උන්වහන්සේගේ හිත පැහැදෙව්වා. ඒ නිසා මට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න අවස්ථාව ලැබුණා. ඒ නිසා මං නුඹව දැන් ඉතින් මේ අද ඉඳලා ඔබව මම පීතෘ තනතුරේ තියෙනවා. ඔව් අප්පච්චි හැටියට සලකනවා. ඊට පස්සේ ගන්ධබ්බ රජ්ජුරුව කරලත් ඔබව මං අද ඉඳලා තියෙනවා. අර හිරු බෙට්ටිව බන්දලා දෙනවා කියනවා. ඔබ පතපු එක්කෙනානේ ඈත් ඔබට දැන් හම්බ වෙවි කියලා මේ ශක්‍ර දේවේන්ද්‍රයා උදානයක් පහල කරනවා. මෙන්න උදානි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් පාර සන්තෝෂේ ප්‍රකාශ කරනවා. ශක්‍ර දේවේන්ද්‍රයා මේ ධර්මයේ ශ්‍රවණය කරපු වෙලාව ඉදා තමයි මේ දේශනාව අහලා යංකින්චි සමුදේ ධම්මං හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා යමක් ඇද්ද? ඔව් සබ්බන්තං නිරෝධ ධම්මං හේතු නැතිවීමෙන් ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා ධම්මචක්කු දහම් මෙස පහළ වුණා. බුදුරජාණන් වහන්සේගෙන් ශක්‍ර දේවේන්ද්‍ර මේ ප්‍රශ්න අහපු නිසා මේකට ශක්‍ර පඤ්ඤ සූත්‍රය කියන නම වැටුණා. ඉතින් මේ විදිහට අපිට පැහැදිලිව පේනවා මේ දෙවියන්ට මිනිසුන්ට දැන් බලන්න සත්තා දේව මනුස්සානං පේන්නේ නැද්ද මේ බුදුගුණේ? සත්තා දේව මනුස්සානං කියන බුදුගුණේ පේන්නේ නැද්ද මේ දේශනාවල් බලද්දී? මේ දෙවිවරු එතකොට මගපල් ලබන්නේ නැද්ද? කොච්චර පැහැදිලිව තියෙනවද? ඉතින් ඒ නිසා අපි ආයමත් පිරිසිදු බුදුදහම හරියට අඳුනාගෙන අපිත් මේ ධර්මයේ පිහිටලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. සාදු සාදු සාදු